එහෙනම් සුබ සන්ධ්‍යාවක් මේ හාමුදුරුවෝ සියලුනාටම ආයුබෝවන්. අපි ප්‍රශ්න පත්‍ර කතා කරන්න බලාපොරොත්තු වෙන තවත් chat එකකට පණිවිඩයක් ආවා මොකද්ද බලමු. හරි ඒ ඉස්සර පාරණයක් මම තමයි හරි. ඉන්න බලන්න. හරි එතකොට අපි අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කෙටි ප්‍රශ්නාවලිය. මේක මම මේ WhatsApp group එකට දාලා තිබ්බා. මේ ප්‍රශ්න 100 තමයි අපි අද කතා කරන්න බඩ දැන් 100ම කතා කරන්නේ මේකේ බොහෝ විට 20ක් හෝ 25ක් කතා කරන්න පුළුවන් වෙයි. මම මේක විස්තර කරලා කතා කරනවා ඉක්මනට කතා කරන්න යන්නේ නැහැ. මේ එතකොට අපි මේවා මේ ප්‍රශ්න පත්‍රයේටම එන ප්‍රශ්නත් මේවා තියෙනවා එන්න පුළුවන් ඒවා තියෙනවා මේ ඒව තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් බලන්න මේ ප්‍රශ්න මේ සියල්ලටම පිළිතුරු සපයන්න කියලා තින්නේ මේ ප්‍රශ්න නම් ඉතින් ප්‍රශ්න 100ක් දෙන්නේ නැහැ හාමුදුරනේ ප්‍රශ්න 40ක් නේ දෙන්නේ. ඒතර බලන්න මෙතන තියෙන ප්‍රශ්නේ ඔබේ සෞඛ්‍ය මෙන්ම සමාජයේ සෞඛ්‍ය වර්ධනයට දායක වන්න පිරිවෙන තුලට ඇතුළු වෙත්ම මානිත ගැටණු දැන්වීම එයයි. එතකොට යම්කිසි පිරිවෙනට ඇතුළු වෙනකොට මෙන්න මෙහෙම දැන්වීමක් ගහලා තියෙනවා. ඒ දැන්වීමේ තියෙන්නේ මොකද්ද? ඔබේ සෞඛ්‍ය මෙන්ම සමාජයේ සෞඛ්‍ය වර්ධනයට දායක වන්න කියලා පිරිවෙනට ඇතුළු වෙනකොට මෙන්න බෝඩ් එකක ගහලා තියෙනවා. එතකොට ඒක දැන් කෙනෙක් දැකලා තියෙනවා. දැක්කාට පස්සේ මෙමගින් අපර ලබා දෙන ඕදන නම්. එතකොට මේ ගහලා තිබිච්ච දැන්වීම පිළිබඳ තමයි අහන්නේ. මේ ගහලා තියෙන දැන්වීම පිළිබඳ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේකෙන් පැහැදිලි වන්නේ මොකද්ද කියලා අහන්නේ. මොකද්ද මේකෙන් පැහැදිලි වෙන්නේ? බලමු. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක විය යුතු බවය. සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක විය යුතු බවය. පෞද්ගලික සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක විය යුතු බවය. සෞඛ්‍ය ප්‍රවර්ධනයට නැත්නම් හෙල්ත් ප්‍රොමෝෂන් දායක විය යුතු බවය. එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔය හතරේ පෙළ පොතේ පළවෙනි පාඩමේ. හතරේ පෙළ පොතේ පළවෙනි පාඩමේ. පහේ පෙළ පොතේ පළවෙනි පාඩම මේ ආශ්‍රයෙන්මයි යන්නේ. එතකොට මේ හාමුදුරුවෝ පිරිවෙන් අවසාන විභාගයේ පිළිතුරු ලියන මේ හතර පෙළ පොතේ පළවෙනි පාඩම මම මේක ඉස්සෙල්ලා සඳහන් කරලා තියෙනවා. මේ පළවෙනි පාඩම කියන පාඩම ඊටාම වැදගත් පාඩමක්. මොකද මේක අර මූලක් මේ මොකද්ද විභාග රචනා ප්‍රශ්න පත්‍රයේත් මේවෙන් අහනවා. එක පාඩම සහ දෙක පාඩම ඊටාම වැදගත් හොඳට බලා ගන්න. එතකොට මේ පාඩමෙන් තමයි අහලා තියෙන්නේ. එතකොට මේකේ මේ ගහලා තියෙන බෝඩ් එකේ තියෙන්නේ ඔබේ සෞඛ්‍ය මෙන්න සමාජයේ සෞඛ්‍ය. නේද? එහෙම එකක් නේ අහන්නේ. එතකොට ඒ අර්ථය දෙන්නේ මෙතනින් තියෙන මොනවයින්ද? පළවෙනි එකෙන්ද දෙවෙනි එකෙන්ද තුන්වෙනි එකෙන්ද හතරවෙනි එකෙන්ද? කාටද කියන්න පුළුවන් ද හාමුදුරු කෙනෙකුට? මෙතන 1ද 2ද 3ද 4ද වෙන්න පුළුවන් කියලා? නිකන් හිතලා කියන්න බලන්න වෙන්න පුළුවන් මොකද්ද කියලා? ඔබේ සෞඛ්‍ය මෙන්ම සමාජ සෞඛ්‍ය මොකද්ද වෙන්නේ? මේක ඇත්තෙම වෙන්නේ මෙහෙම එකක් නේ. මේක කියන්නේ ඔබේ සෞඛ්‍ය මෙන්ම සමාජයේ සෞඛ්‍යයට. දැන් අපේ විතරක් නෙමෙයි. අන් අයගේ සෞඛ්‍යයටත් දායක වෙන්නලු. එතකොට එහෙම එකක් කතා කරන්නේ මොකේද? සෞඛ්‍ය ප්‍රවර්ධනයටදී තමයි කතා කරන්නේ නේද? එතකොට මේකේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ දෙකක් තියෙනවා. බලන්න දැන් මේ ප්‍රශ්නේ තීව්‍ර කළ තියෙන හැටි මේ ප්‍රශ්නේ තියෙනවා පෞද්ගලික සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක විය යුතුයි. ඒකෙන් අදහස් කරන්නේ තමාගේ සෞඛ්‍ය මේ ගැන කතා කරන එකක්. ඒක පුද්ගලික එකක්. හරි? එතකොට මෙතන තියෙනවා සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනයට කියලා. ඊළඟට ප්‍රජා සෞඛ්‍ය කියලා තියෙනවා. දැන් ඇත්තෙම මේකෙන් කතා කරන්නේ අපි දැන් මේ ඔක්කොම මේවා මේ ඔක්කොම හරි. මේක මේ එකකටවත් අපිට ගහන්න දැන් මේකටත් උත්තරේ ගහන්න මේකටත් උත්තරේ ගහන්න. ඒ ඔක්කොටම හරියන්න අපිට පුළුවන් කෙලින්ම මොකද්ද? සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක වීම කියලා අපිට පුළුවන් නේද? මේ පෞද්ගලික සෞඛ්‍යයත් මෙතන කියවෙනවා. ඒ මොකෝ තමන්ගේ සෞඛ්‍යයක් දියුණු කරන්න ඕනේ මේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ අර්ථයේ සමාජීය සෞඛ්‍යයක් දියුණු කරන්න ඕනේ. එතකොට මේ පිළිතුරු දෙකම හරි. ප්‍රජා සෞඛ්‍යයත් හරි. ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොමටම අපිට උත්තරේ ගහන්න බෑනේ කවදාවත්. අපි ඒ හින්දා එක වචනයකින් එක කියනවා මොකද්ද? සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක විය යුතු බවය. තේරුණාද කියපු දේ? පැහැදිලිද? ඔව් සර්. ඔව් නැත්තම් අපිට මේ ඔක්කොම හරි. මේ ඔක්කොම කියන කාරණා ටික එකකින් එක වැකියකින් විස්තර කරනවා මේකෙන් සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක විය යුතු බවය. හරිනේ? එතකොට ඒ හින්දා මේකේ පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? එකේ පිළිතුර
මෙන්න මේක. ඔන්නක තමයි පිළිතුර වෙන්න ඕන. 4. පැහැදිලි නේද ඒක? මේවා දැන් මේවා හරි. මේ ප්‍රජාවේ සෞඛ්‍යයට දායක වීමක් වෙන ප්‍රවාදනයට දායක වීමකුත් වෙනවා. මේකත් වෙනවා. එතකොට ඒක අපිට කෙලින්ම කියන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රවාදනයට දායක වීම කියන එක. ඒ කියන්නේ මේක ඇත්තම අර්ථකථනයේ තියෙන්නේ සෞඛ්‍යයට බලපාන සාධක පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම මගින් තමාගේ සෞඛ්‍ය දියුණු කර ගැනීමට පුද්ගලයන්ට හැකියාව ලබා දීමේ ක්‍රියාවලිය තමයි සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ. හරිනේ? එතකොට පිළිතුර මේක තමයි වෙන්න ඕන. මේක තමයි උත්තරේ වෙන්න ඕන. ඊළඟ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය වන්නේ. ස්නායු පද්ධතියේ අපි දන්නවා මේ හැදලා තියෙන සෛල වර්ග වලින් තමයි ස්නායු පද්ධතිය හැදලා තියෙන්නේ. ඒකේ ව්‍යුහමය ඒකකය අහනවා. මේකෙන් කවුද? මෙයාද? එක සෛලය කියලා දීලා තියෙනවා. ඊළඟ යෂ්ටි සෛලය කියලා දීලා තියෙනවා. ඊළඟ කේතු සෛලය කියලා දීලා තියෙනවා. ඊළඟ නියුරෝන සෛලය කියලා දීලා තියෙනවා. මොකද්ද මේකේ උත්තරේ වෙන්න පුළුවන්? නිකන් කියන්න හිතලා වැරදුනට කමක් නෑ. පළවෙනි එක සර්. පළවෙනි එක. හරි බලමු අපි සමහරට පළවෙනි එක හරියන්නත් පුළුවන්. බලමු මොකද උත්තරේ කියලා. තව කවුද උත්තර දෙනවද කවුද? මේක මේ කතා කරලා මේකේ උත්තර අපි මේ තියෙන ගැටලු විසඳ ගමු. වැරදුනට කමන්නේ. වර්ධිනවනේ කොහොමද? ඔව් දැන් මේකේ මේ අපි දැන් ස්නායු පද්ධතියේ ව්‍යුහමය එකකින් අපි දන්නවා ස්නායු පද්ධතිය ඉගෙන ගත්තාම ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය කියලා එකක් සඳහන් වෙනවා. අපි බලමු මොකද්ද මේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය කියන්නේ කියලා. ඔන්න බලන්න ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය කියන්නේ මොකද්ද කියලා. ඔන්න ස්නායු සෛලයක් තමයි මේ තියෙන්නේ. දැන් මේ පේන්න තියෙන්නේ ස්නායු සෛලයක්. මේ ස්නායු සෛලය මෙන්න මෙහෙමයි වෙතින්නේ. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය වන්නේ කවුද එතකොට එහෙනම්? ස්නායු සෛලය හෙවත් නියුරෝන සෛලයයි. දැන් අපේ මොළයයි ස්නායු පද්ධතියේ මොළය හැදිලා තියෙන්නේ සුෂුම්නාව ඇතුලේ තියෙන්නේ මේ කියන නියුරෝන. මේ තියෙන නියුරෝන එක ව්‍යුහය. මේ තියෙන දර්ශීය නියුරෝන එක ව්‍යුහය තමයි මේ තියෙන්නේ. මේක අපි ස්නායු පද්ධතිය අර්ථයේ කතා කරනවා. ඒතර මේ ස්නායු පද්ධතියේ හැදිලා තියෙන්නේ මොන වේන්ද මොන සෛල වලින්ද? නියුරෝන සෛල වලින්. මේ කියලා තියෙන්නේ ඒකයි. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය වන්නේ ස්නායු සෛල හෙවත් නියුරෝන සෛලයි. දැන් පිරිවෙන් අවසාන විභාගයට මේ අවුරුද්දේ අවසාන වෙනකොට දැන් හාමුදුරන්ට ටිකක් කල්ලේ මම හිතන්නේ මේ සාමාන්‍ය පෙළත් කල් ගිහින් ඉඳ ජනවාරි වලට සාමාන්‍යයෙන් ජනවාරි වලින් පස්සේ ජනවාරි අග විතර වගේ පටන් ගන්නේ පිරිවෙන් අවසාන විභාගය. තාම මොකද්ද? පෙබරවාරි මුල වගේ නේ සර්. ඔව් පෙබරවාරි මුල විතර වෙයි සමහර විට. පෙබරවාරි මුල විතර වෙයි. මොකද මේ ඕලෙවල් සාමාන්‍ය පෙළ ගියානේ ජනවාරි වලට. ඉතින් ඒ හින්දා පෙබරවාරි මුල විතර වෙයි. එතකොට දැන් මේ වෙනකොට මේ හැම පාඩමක්ම පෙළ පොතේ තියෙන පහේ පාඩමෙම නිකන් හරි කියවලා තියෙන්න ඕනේ. මේ තේරුම් නැතුව කමක් නැහැ. නිකන් කියවන්න ඕනේ. ඊළඟට අපේ මේ තියෙන රෙකෝඩින් ටික බැලුවා නම් ওই පාඩම් වල තියෙන අපහැදිලි තැන් ටික මේ හැමෝටම මේ පැහැදිලි කරගන්න පුළුවන්. ඒකට ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකයේ වන්නේ ස්නායු සෛලය. ඒකට මේ හැදලා තියෙන මේ ස්නායු සෛලය තමයි මේ තියෙන්නේ. ඊළඟට ඒකේ ස්නායු සෛලයේ තියෙනවා න්‍යෂ්ටියක් මැද. ඒ කියන්නේ මේ සෛලේ පාලනය කරන ස්ථානයක් තියෙනවා. ඒකට අපි කියනවා න්‍යෂ්ටිය කියලා. එතකොට මේකෙන් කරන්නේ සංඥා මෙහින් අරගෙන මෙහෙට ගෙනහිල්ලා දෙන එක. දැන් මම ඒක ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේකේ විද්‍යුත් රසායනික විපර්යාසයක් විදිහට තමයි මේකේ මේ සංඥා එක නියුරෝන සෛලයකින් ඉඳන් අනිත් නියුරෝන සෛලයට දෙන්නේ. එහෙම තමයි අපිට ඔය හැම දෙයක්ම හැඟීම් දැනීම් හැම දෙයක්ම දැනෙන්නේ ඔය ඔස්සේ. එතකොට මේක දැනගන්න ඕන කාරණේ තමයි මේ ප්‍රශ්නේදී ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය වන්නේ මොකද්ද? නියුරෝන සෛලය කියන එක. එතකොට එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? මේක හරියන්නේ නැහැ නේද? යෂ්ටි සෛලය කොහෙද ඉන්නේ එකක්ද? යෂ්ටි සෛලය මතකද? මම මේ පාඩම දැන් කරලා ඉවරයි. මේ යෂ්ටි සෛල කේතු සෛල කියන පාඩම මම කරලා ඉවරයි. කොහෙද හම්බුනේ කියලා මතකද? අන්තර්ජාල පිරිවෙනේ අඟහරුවාද පාඩමට සම්බන්ධ වෙච්ච අපේ හාමුදුරුවෝ මේ ගැන දන්නවා. සෛලය ගැනත් දන්නවා මුලින් නම් සම්බන්ධ වෙච්ච අපේ හාමුදුරුවෝ යෂ්ටි සෛලය ගැනත් දන්නවා කේතු සෛලය ගැනත් දන්නවා සම්බන්ධ වෙච්ච අය. සම්බන්ධ නැවෙච්ච අය නම් දැනගන්න බෑ පිරිවෙනේ කළා නැත්තම්. ඒතර මේ සෛලය කියන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීරයේ හැදිලා තියෙන ව්‍යුහමය ඒකකයේ විදිහට අපි ගන්නේ සෛලය කියන එක. ඒක තමයි මේ විශේෂණය වෙලා ස්නායු සෛලය විදිහට හැදිලා තියෙන්නේ. මේ විශේෂණය වෙලා මේ සෛලය කියපු එකේනා විශේෂණය වෙලා ස්නායු සෛලයට බවට පත් වෙලා. මේ කියන සෛලය ආයි විශේෂණය වෙලා යෂ්ටි සෛලයක් බවට පත් වෙලා. මේ තියෙන සෛලය ආයි විශේෂණය වෙලා කේතු සෛලයක් බවට පත් වෙලා.
මේ තියෙන සෛලයේම ආයේ විශේෂිත කාර්යයක් කිරීම සඳහා නියුරෝන සෛල කියලා විශේෂිත සෛල වර්ගයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ පොදු අපේ පොදුවේ දර්ශීය සෛලය. මේක තමයි මිනිස්සයා හැදලා තියෙන මූලික තනුම් මේකකේ. ඒක විශේෂණය වෙලා තමයි මේ තියෙන්නේ. විශේෂණය වෙලා හැදිච්ච ආකාර තුනක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ යෂ්ටි සෛලය කියන එක මේක හම්බ වෙනවා පහේ පෙළ පොතේ. හාමුදුරට පොඩ්ඩක් පෙරලලා බලන්න පුළුවන් නම් පොත ළඟ තියෙනවා නම් දැන් පෙරළුවත් කමන්නේ පස්සේ බැලුවත් කමන්නේ මම මේ කියන්නේ මේක රෙකෝඩින් බලනකොට හරි අපේ හාමුදුරට පුළුවන් කරන්න 81 පිටුවේ තියෙනවා යෂ්ටි සෛලය සහ කේතු සෛලය කියලා සෛල වර්ග දෙකොටාසයක් ඇස පිළිබඳව කතා කරනකොට. එතකොට මේ යෂ්ටි සෛලය කියන එකෙන් අපිට පුළුවන් වෙන්නේ මේ මද මේ ආලෝකයේ කියන්නේ අඩු ආලෝකයෙන් අපිට දැකීමේ හැකියාව ලබා දෙන්නේ කවුද? යෂ්ටි සෛලය. කේතු සෛලය වලින් කරන්නේ තියුණු ආලෝකයේදී අපේ ඇහැ සංවේදීකරණ එක තමයි කරන්නේ. ඔන්න ඔකයි තමයි මේ වෙන්නේ. ඊළඟට මේවේ හැඩක් තියෙනවා. යෂ්ටි සෛලයක් නම් සිලින්ඩ්‍රාකාරයි, කේතු සෛලයක් නම් කේතු හැඩයි. ඒවා ඊට පස්සේ මේ දකින්න පුළුවන් එක් සෛල වර්ගයක් පමණක් තියෙනවා මේ යෂ්ටි සෛලවල. කේතු සෛලවල සෛල වර්ග තුනක් තියෙනවා නිල් කොළ රතු කියලා. එතකොට ඔන්න මේ ඇහැ පාඩම ඇස පාඩම කරනකොට හම්බ වෙන සෛල වර්ග දෙකක් තමයි මම මේ දාලා තියෙන්නේ. එකක් තමයි යෂ්ටි සෛලය අනිත් එක කේතු සෛලය. මේ දෙන්න හම්බ වෙන්නේ ඇසේදී. මොකද්ද අහන්න තියෙන්නේ? මොකක් හරි. හරි. එතකොට ඔන්න ඊළඟ නියුරෝන සෛලය. දැන් අපි මේ ස්නායුපත්‍ය ව්‍යුහ මේක වෙන්නේ. ඒක මොකද්ද? නියුරෝන සෛලය. මේක තමයි පිළිතුර. හරිනේ? ඊළඟ කොටසට යන්න. ඊළඟට අහන්නේ ජීවකු නිර්මාණය වන ආකාරයෙන් නිවැරදිව දැක්වෙන ගැලීම් සටහන කුමක්ද කියලා. නිකන් කියන්න පුළුවන් මේකෙන් මොකද්ද වෙන්න පුළුවන් කියලා. දැන් මේ අපි මෙතන කතා කරත් එක්ක මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න මේකේ කොහොමද හරියන්නේ කියලා. මේක සංකීර්ණ වෙලා යන්නේ කොහොමද කියලා. මේ තියෙන එක සංකීර්ණ වෙවි ඇවිල්ලා ජීවියෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? දැන් මේකේ අහන්නේ ජීවියෙකු නිර්මාණය වෙන ආකාරනේ. මේකේ අහන්නේ ජීවියෙකුගේ නිර්මාණයක්. එතකොට එහෙනම් අන්තිමව මේකේ පිළිතුරට මොකද තියෙන්න ඕන? මේ තුනෙන් මේ තුනෙන් මේ තියෙන එකෙන් අවසානයේම ජීවියා කියන එක අන්තිමට තියෙන්න ඕනේ නේද? ඒක තේරුණාද? එතකොට එහෙනම් මේ කියන එක අපි ඔන්න අයින් කරනවා. ඔන්න මෙයා අපි මේ උත්තර ගන්න ක්‍රමය මම මේ කියන්නේ. මෙයා වෙන්න බෑ කියලා අපි ඔන්න එයාව අයින් කරනවා. අන්තිමට ජීවියෙකු නිර්මාණයනේ අහන්නේ. එහෙනම් දැන් මේ තුන් දෙනාගෙන් තමයි අපි දැන් හොයන්න ඕනේ. තුන්වෙනි එක උත්තරේ. උත්තරය සෛල පටක අවයව පද්ධති ජීවියා. එතකොට මේක තමයි පිළිතුර. මේක තමයි පස්වෙනි පිටුවේ තියෙනවා. මේක තමයි පිළිතුර වෙන්නේ. සෛල පටක අවයව පද්ධති ජීවියා කියන එක. දැන් අර උත්තර හොයා ගන්නකොට හැමතිස්සෙම මේ ජීවියෙකු නිර්මාණය වෙන ආකාරය කොහොම අන්තිම උත්තරේ තියෙනවනේ ජීවියා කියන තුන තමයි විතරයි ගන්නෙ. මෙයා අපි අහක් කළා දානවා. එයා අපිට වැඩක්ම නැහැ. මොකද ජීවියෙක් මෙතන ඇවිල්ලා නැහැ. මේක වඩා සංකීර්ණ වෙලා ගිහිල්ලා ජීවියෙක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතකොට එහෙම තියෙන්නේ වර්ණ තුනයි. ඒ වර්ණ තුනෙත් අපි බලනවා ගලා යාම කොහොමද තියෙන්නේ කියලා සංකීර්ණ වෙන විදිහට. අපි දැන් සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක එකතු වෙලා අවයව හැදෙනවා. අවයව කීපයක් එකතු වෙලා පද්ධතියක් හැදෙනවා. පද්ධතිය එකතු වෙලා ජීවියෙක් හැදෙනවා. උදාහරණයක් වුත් එහෙම සෛලය. අපි හිතමු ඔන්න සෛල එකතු වෙලා ඔන්න පටකයක් හැදෙනවා. අපි හිතමු හර්ට් පේශි පටකය කියලා. හර්ට් පේශි පටකයෙන් අපිට හැදෙනවා අවයවයක් හෘදය වස්තුව කියලා. නැත්නම් හෘදය. ඒක එකතු වෙලා හැදෙනවා පද්ධතියක් රුධිර සංසරණ පද්ධතිය කියලා. ඒ වගේ පද්ධති ගොඩාක් එකතු වෙලා හැදෙනවා. ගොඩාක් කියන්නේ රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, ඔය ආදී වශයෙන් පද්ධති ගොඩක් එකතු වෙලා සම්පූර්ණ මිනිසෙක් නැත්නම් ජීවියෙක් නිර්මාණය වෙනවා. ඔන්න ඕක තමයි අහන්නේ. මේ අහන්නේ ඒකයි මේ. එතකොට සෛල එකතු වෙලා පටක හැදෙනවා, පටක එකතු වෙලා අවයව හැදෙනවා, අවයව එකතු වෙලා පද්ධති හැදෙනවා, පද්ධති එකතු වෙලා ජීවියා හැදෙනවා. තව පොඩ්ඩක් ඕක මම පැහැදිලි කරන්න පොඩි රූපයක් දැම්මා මෙන්න මෙහෙම. බාහිර මේකේ තියෙනවා ස්ට්‍රක්චර් මේකේ තියෙන්නේ මේ හියුමන් බොඩි නැත් මනුෂ්‍ය ශරීරය හැදලා තියෙන සංවිධානාත්මක දේහය පටක සංවිධානය තමයි මේ පෙන්නලා තියෙන්නේ. මම ඒක ෆුල් ස්ක්‍රීන් දාන්න පොඩ්ඩක් බලන්න මේක පැහැදිලිව මේක ටිකක් දැනගන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ දැන් මේ තියෙන සෛල. මේ තියෙන සෛල වර්ග කිහිපයක් මේ තියෙන්නේ. සෛල වර්ග ගොඩක් මෙතන පෙන්නලා තියෙනවා කිහිපයක්. මේ රතු රුධිර සෛල තියෙනවා, තව සුදු රුධිර සෛල තියෙනවා. මේ සෛල වර්ග කිහිපයක් මෙතන තියෙන්නේ. එතකොට මේ සෛලයක් හැදලා තියෙන්නේ මෙන්න මේවා එකතු වෙලා මොනවද? පරමාණු සහ අණු. අපි දන්නවා විද්‍යාව ඉගෙන ගන්නවා නම් දැන් අපේ හාමුදුරුවෝ දන්නවා පරමාණු සහ අණු කියන ඒවා. ඒකට පරමාණු එකතු වෙලා අණු එකතු වෙලා තමයි මේ හැදලා තියෙන මිනිස් සෛලයේ සෑදී ඇති මූලික ද්‍රව්‍ය. ජලය, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන අණු ඔන්න ඒවා එකතු වෙලා පරමාණු එකට බැඳිලා. මේ පරමාණු මෙන්න මේ කියන ඒවා පරමාණු. ජලය හැදලා තියෙන අපි දන්නවා හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා. ලිපිඩත් ඒ වගේ. තව එක එක වර්ග මම කියන්නේ මොනවද කියලා කාබන් හයිඩ්‍රජන් ඔකේ තියෙන්නේ මේ ඒ ආශ්‍රිත දේවල් තමයි උතන තියෙන්නේ. ප්‍රෝටීනත් එහෙමයි.
එතකොට මේ හැදලා තියෙන්නේ මේ පරමාණු සහ අණු එකතු වෙලා තමයි මේවා හැදලා තියෙන්නේ. ඒවා එකතු වෙලා හැදලා තියෙනවා විශේෂ දෙකක් DNA කියලා. ඒවා මේ අපේ හැමෝම එච්චර දැනගන්න ඕනේ නැහැ. ඒතර සෛලය ඇතුලේ තියෙන දේවල් මේවා. ඒ DNA එක තියෙන මේ වගේ මයිටොකොන්ඩ්‍රියා කියලා තියෙන ශක්තිය සපේන ඕ වගේ එකතු වෙලා හැදෙනවා මොකද්ද සෛලයක්. මේ සෛලයේ හැදලා තියෙන දේවල් ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ හැදලා තියෙන සෛලයේ ඇතුලේ තියෙන දේවල් ටික තමයි මේ මුලින්ම පෙන්නලා තියෙන්නේ. සෛලයක් කියන්නේ ඔන්න ඔය ටික කොහොම අන්තර්ගත පොඩි ව්‍යුහයක්. මේ තියෙන පරමාණු තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ තියෙන න්‍යෂ්ටිය ඒක වටා ඉලෙක්ට්‍රෝන මෙහෙම චක්‍රාකාරව භ්‍රමණය වෙනවා දක්වලා තියෙනවා. ඒ වගේ කීපයක් එකතු වෙලා හැදෙනවා අණුවක්. නැත්නම් අයන හැදෙනවා. ඒ එකතු වෙලා හැදෙනවා DNA. මේවෙන් තමයි DNA හැදෙන්නේ. ඒ DNA ඊළඟ මේ මයිටොකොන්ඩ්‍රියම කියන්නේ මේ සෛලයට ශක්තිය සපයන කෙනා. ඒතර මේ වගේ ඒවා ව්‍යුහ කීපයක් එකතු වෙලා හැදෙනවා සෛලය කියන එක කියලා. ඒ සෛලය කියන එකතු වෙලා හැදෙනවා පටක. සෛලය සෑදෙන්නේ මොනවා එකතු වෙලාද? පටක. සෛල සමූහයක් එකතු වෙලා හැදෙනවා මේ වගේ පටකයක්. නිශ්චිත කාර්යයක් කිරීම සඳහා සෑදුණු සෛල සමූහයක් මේ තියෙන්නේ. ඒක තමයි පටකය කියන්නේ. උදාහරණයක් වොත් එහෙම හෘද සෛලය හෘදයේ හැදලා තියෙන සෛල අපි කියන හෘද පේශි සෛල කියලා. ඒතර ඒ හෘදයේ හැදලා තියෙන සෛල සමූහයක් එකතුලා හෘද පේශි පටකය හැදෙනවා. ඒ හෘද පේශි පටකයේ තියෙන මේ පටක එකතු වෙලා හැදෙනවා හෘදයේ වස්තුව. දැන් මෙතන නම් දැක්වලා තියෙන්නේ මේ ආහාර ජීර්ණ පත්තිය හැදලා තියෙන පටකේ ඒක එකතුලා ආහාර ජීර්ණ පත්තියේ තියෙන මේ ආමාශය කියන ඉන්ද්‍රිය හැදලා තියෙනවා. ඊළාට ඒවා එකතු වෙලා ඒකේ තව තව දේවල් එකතු වෙලා ඒකට මේ මුඛය, අන්නසෝතය, ආමාශය, ගලනාලය, ඔය විදිහට සුද්ධාන්ත්‍රේ, මහාන්ත්‍රේ තියෙන කොටස් ඔක්කොම එකතු වෙලා හැදෙනවා ආහාර ජීර්ණ පද්ධතිය. දැන් රුධිර සංසරණ පද්ධතිය ගත්තත් ඒ වගේ. දැන් මෙතනින් ඔන්න ගන්නවා අපි දන්නවා සෛලයක් ගන්නවා. හෘද පේශි සෛලය ගන්නවා. හැදෙනවා හෘද පේශි පටකය. එතනින් හැදෙන අවයවය තමයි මොකද? හෘදය. ඒ හෘදයේ තව නහරවැල් අරම මේ ධම්මනිශිරා කේශනාලිකා එකතු වෙලා රුධිර සංසරණ පද්ධතිය හැදෙනවා. ඔය විදිහටයි පද්ධතිය නිර්මාණය වෙන්නේ. හැම පද්ධතියක්ම මෙහෙමයි. ස්නායු පද්ධතියත් ඔය විදිහට ගලාගෙන යනවා මෙතෙන්ටම. ඇදලා ස්නායු පද්ධතිය හැදෙනවා. රුධිර සංසරණ පද්ධතියත් එහෙමයි. ඔහොම ඇවිල්ලා රුධිර සංසරණ පද්ධතිය හැදෙනවා. මේ තියෙන දක්වලා තියෙන ආහාර ජීර්ණ පද්ධතිය. බහිස්රාවී පද්ධතියත් එහෙමයි. මේ ඔක්කොම මේ ගලා යාම සම්පූර්ණ කළා අවසානයේදී හැදෙන්නේ පද්ධතියක් උඩ. ඒ පද්ධතිය එකතු වෙලා හැදෙන්නේ කවුද? ජීවියා. ඒතකොට මෙතන හැදලා තියෙන සංකීර්ණ ජීවිය. මේ සංකීර්ණ ජීවියා නිර්මාණය වෙන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. ජීවියා නිර්මාණය වෙලා තියෙන්නේ පද්ධති සමූහයක් එකතු වෙලා. හරිද? හරි. ඊළඟ දෙයක් තියෙනවා අහන්නේ අතරේ. හරි. දැන් අපි දැන් ඔන්න ඒක ජීවියා නිර්මාණය වෙච්ච හැටි දැන් හාමුදුරට තේරෙන්නේ නැති මං හිතනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට මේකේ 4. අප හදිස්සියේ බියටපත් වූ අවස්ථාවක ශාරීරිය තුල ඇතිවිය හැකි වෙනස්කමක් නොවන්නේ මින් කුමක්ද? දැන් ගිය සමානේ පාරවන සම්බන්ධයෙන් අපේ හාමුදුරන් මේකට සම්බන්ධලා හිටියොත් මේකට උත්තර දෙන්න පුළුවන් මේ මං හිතන්නේ. මොකද මම මේ පාඩම මෙතන කතා කරන්නේ ගිය සමානේ අඟහරුවාදා අන්තර්ජාල පිරිවෙනේ කතා කරපු පාඩමට සම්බන්ධයි මේ තියෙන කොටස. අප හදිස්සියෙම බියටපත් වූ අවස්ථාවක අපේ ශරීරය තුල දැකිය හැකි වෙනස්කම නොවන්නේ අහන්නේ නොවන එක්කෙනා. මේ තියෙන වෙන් වෙන්න බැහැනේ මේ කියන එක්කෙනා. කවුද වෙන්න බැරි මෙතනින්? සාමාන්‍යයෙන් අපිට හිතලා කියන්නකො. දැන් අපි දන්නවා අපිට බය වෙච්ච ගමන් අපි හෘද වස්තුවේ ATM දෙන්න අත තියලා බැලුවොත් එimhe අපිට මෙහි මොකද්ද වෙන්නේ? ස්පන්දනය මොකක් වෙනවද දැනෙන්නේ? වේගවත් වෙනවා දැනෙනවා අපිට. ඊළඟට දහඩිය සාමාන්‍යයෙන් අපිට දාඩියක් දානවා. අපිට සමහර අයට නම් මුත්‍ර පිට කිරීමේ අවස්ථාවකුත් ඇති වෙනවා. නිකන් සමහර අය කියනවා මොකද්ද බය වුණාම. ඔය පොඩි ළමයි එහෙම චූබරයි කියලා අපිට එහෙම කියලා යන ඔය එකේ පන්ති අය එහෙම මූලික පන්ති අය. ඒතර මේ ශ්වසන වේගය කියන එක මොකද වෙන්නේ? මේ අඩු වෙලා තියෙන එක හරියද? ඒක වැරදි නේද සර්? ඒක වැරදි. ඒතර මේකේ උත්තරය අපි දන්නවා මේකේ උත්තර වෙන්න ඕනේ මොකද්ද එහෙනම්? මෙන්න මේක තමයි අහන්න ඕන එකක් නේ අහන්නේ. මේක වෙන්න බෑ. ඕක අපේ හැමෝටම බලන්න පුළුවන් පහේ පෙළ පොතේ තියෙන ওই තියෙන කාරණේ මෙන්න මෙතන බලාගන්න. මම මේ පිටු කියනවා මේ පිටු කිව්වහම මේක බලාගන්න ඕන. එතකොට පැහැදිලි වෙනවා. 6 පිටුවේ පහළ කොටසේ තියෙනවා මෙන්න මෙහෙම උදාහරණයක් ලෙස හදිසියේ බියටපත් වූ අවස්ථාවක් ගතහොත් අප ශරීරය තුළ ඇතිවිය හැකි වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ. එතකොට හදිසියේ බියටපත් වුනහම ශ්වසන වේගය වැඩි වෙනවා, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, දහඩිය දැමීම වැඩි වෙනවා, මුත්‍ර පිට කිරීමේ අවස්ථාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී මල පහ කිරීමේ අවස්ථාවකුත් ඇති වෙන්න පුළුවන් කෙනෙක් බයටපත් වුණොත්. හරිද? ඔන්න ඔය කියන කාරණා තමයි වෙන්නේ. හැබැයි දැන් මෙතන උත්තරේ නොවන්නේ අහන්නේ මෙතන ශ්වසන පත්තියේ වේගය අඩුවීම කියන එක වෙන්න බෑ. උත්තරේ එතකොට වැරදි එකක් උතන තියෙන්නේ. ඒක නොවන එකක් අහන්නේ. එහෙනම් උත්තරය 3. මෙන්න මේක තමයි උත්තරේ වෙන්න ඕනේ. 5. පස්වෙනි ප්‍රශ්නෙට යන් වැඩුණු මිනිසුන්ගේ මුඛයේ දත් තිබිය හැකි චාර්වක දත් සංඛ්‍යාව හා
එහි කෘත්‍ය නිවර්දව දැක්වෙන පිළිතුර වන්නේ. චාර්වක දත්ත සංඛ්‍යාවයි කෘත්‍ය නිවර්දව දැක්වෙන පිළිතුරයි අහන්නේ. දැන් අපිට මම කියලා දුන්න ආහාර ජීනපත්තිය සම්බන්ධ වෙච්ච අපේ හාමුදුරුවෝ දන්නවා. ප්‍රශ්න පත්‍ර වල මුල් කොටස් වලට සම්බන්ධ වෙච්ච අපේ හාමුදුරුවෝ දන්නවා ඇති. මං කියලා දුන්නා මේ දන්ත සූත්‍රයේ කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක්. මොකක්ද මේ සූත්‍රයේ මතකද? මොකක්ද ඒකට කියන්නේ? වාපුර නෑ මොකද්ද? ශාපුර නෑ කුරපුචානේ කුරපුචා. මොකක්ද කියන්නේ? ඔව් ඔව් මට මේ ලියන එකක් නෑ හරියට මම මේ මෙහෙම යන කුර පු සර් මම ෆොටෝ එක ගන්න සර්ට චාලේත් මට දැන් ආවත් මෙතන පෙන්නන්න කරදරයි නේද ආයි. ඒක මම මෙහෙන් අරගන්නත් එපා. ඕනේ නෑ. අපි මෙහෙම පෙන්නමුකෝ. කුරපුචා කියලා මම ඉගෙනුවා. මේ තියෙන්නේ පයන්න. හරිද? මේ තියෙන්නේ කෘන්තක, රදනක, පුරස්චාරක, චාරක. ඒතර මේවා අතර අනුපාතය මොකක්ද අනුපාතය? මොකක්ද ඉලක්කම? 2000 මතක තියෙන්න ඕනේ. 2100 3 21යි 21 3 21යි 23. අන්න 21යි 23 කියලා මතක තියාගත්තා නම් හරි. ඕක තමයි උත්තරේ. එතකොට 2123 මෙන්න මේ දත් පිහිටන ප්‍රමාණය. කෘන්තක රත් දෙකක් තියෙනවා එක පැත්තක, රදනක එකයි, පුරස්චාරක දෙකයි, චාර්වක 3යි. එතකොට සම්පූර්ණ දත් ප්‍රමාණය ගන්න මේක කීයෙන් වැඩි කරන්න ඕනද? 4ෙන් වැඩි කරන්න ඕනේ. 4ෙන් වැඩි කරොත් තමයි සම්පූර්ණ දත් ප්‍රමාණය මුඛයේ තියෙන හම්බ වෙන්නේ. කුරපුචා කියලා ලියනවා 2123 ලියනවා. මෙහෙම ලිව්වට පස්සේ අපිට සම්පූර්ණ දත් ප්‍රමාණය ගන්න මේක වැඩි කරනවා කියන්නේ 4ෙන් වැඩි කරනවා. 4ෙන් වැඩි කරාම අපිට මේවා එක එක තියෙන සම්පූර්ණ දත් ප්‍රමාණය ගන්න පුළුවන්. 4 වාර 2 8යි 4 වාර 1 4යි 4 වාර 2 8යි 4 වාර 3 12යි. ඔන්න සම්පූර්ණ දත් ප්‍රමාණය හම්බුන ආපු. මෙතන තියෙන 12යි 8යි 4යි 8යි. දැන් අහන්නේ මොනවද? වැඩිණු මුඛයේ තිබිය හැකි චාර්වක දත්. දැන් බලන්න චාර්වක දත්. චාර්වක කොතනද ඉන්නේ? මෙන්න මෙතන. ඒ කියන්නේ ඉලක්කම කීයද? චාර්වක කියන්නේ ඉලක්කම කීයද? මෙතන තියෙන ඉලක්කම් වලින් කීවෙනි ඉලක්කමද? 8ද 4ද 8ද 12ද? 12. 12. එතකොට චාර්වක දත් තියෙන්නේ දරුවෝ 12යි. නේද? එතකොට මෙතන තියෙන ඉලක්කම් වලින් 12 තියෙන්නේ කවුද? මේ තියෙන ඉුවේ. මෙතන විතරයි නේ තියෙන්නේ. නේද? 12 තියෙන්නේ මෙතන විතරයිනේ. ඔව් සර්. ඔව් 12 තියෙන්නේ මෙතන විතරයි. තව 12ක් තිබ්බනම් තමයි අපිට ටිකක් මේ ප්‍රශ්නේ අමාරු වෙන්නේ. දැන් අමාරු නෑ ප්‍රශ්නේ ලේසි. 12 තියෙන්නේ මෙතන විතරයි. එහෙනම් මේක අපි දැනන් ඉන්න ඕනේද? ආහාර අඹරනවා කියන කතාව අපිට ඕනේද? ඕනේ ඕනේ. අපිට ඕන මේ ආහාර අඹරීම කියන එක දන්නවනම් ඒ පැත්තෙන් මෙතෙන්ට එන්නත් පුළුවන් ප්‍රශ්නේ. මෙතෙන්ට. අපි හිතමු ඔන්න අපි ආහාර අඹරීම කියන එක අපි දන්නවා. ඔන්න අපි ඒ තියෙන කොටසට අපි යන් ඕක තියෙන්නේ මෙතන. පහේ පොතේ පෙළ පොතේ බලන්න. පහේ පෙළ පොතේ 59 පිටුවේ තියෙනවා ඔන්න ඔය කෘත්‍ය දැක්වෙන මේ වගුවක්. මොනවද ඒකේ තියෙන්නේ? කෘන්තකවල ආහාර කැපීම හා කැඩීම. කැපීම හා කැඩීම මේ කියලා තියෙන්නේ කෘන්තක ගැන. හරිද? එතකොට ඊළඟට තියෙන්නේ කැපීම හා කැඩීම කෘන්තක. ඊළඟට තියෙනවා රදනකවල ආහාර ඉරා ගැනීම. ඊළඟට පුරස්චාරවක ආහාර තැලීම. චාර්වකවල ආහාර ඇඹරීම. එහෙනම් චාර්වකවල කෘත්‍යය දැන් ආහාර ඇඹරීම කියන එක දන්නවා නම් චාර්වක වලින් කරන්නේ කියලා මේක හොයාගන්නත් පුළුවන්. මේක දන්නවා නම් මේක ගැන අපිට ආයෙ හොයන්න දෙයක් නැහැ. ඒ 12ව එකයිනේ මේකේ තියෙන්නේ. 12ව දෙකක් තිබ්බනම් ඔන්න ටිකක් අමාරුයි. 12ව එකයි තියෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද මේක? පහේ 3. පහේ 3. මම ඔකට පොඩි ස්ලයිඩ් එකකුත් හදලා තියෙනවා බලන්න. ඔය පෙළ පොතේ තියෙන එකමයි. කෘන්තක තියෙනවා අහනුවක තියෙන දත් මෙච්චරක්. උඩු අණුවේ 4යි යට අණුවේ 4යි. ඔක්කොම දත් 8ක් තියෙනවා. රදනක තියෙනවා උඩු අණුවේ 2යි යට අණුවේ 2යි 4ක්. පුරස්චාරක තියෙනවා උඩු අණුවේ 4යි යට අණුවේ 4යි. චාර්වක තියෙනවා කීයද? 12. චාර්වක දත් 12ක් තියෙනවා උඩු අණුවේ යට අණුවේ. එතකොට මෙතන මේක අපි මේ තියෙන 8 දෙකෙන් බෙදුවා 8 බෙදුවොත් එහෙම 4ෙන් මෙතන දෙකක් එනවා. මෙතන තියෙන 4 ආයි 4ෙන් බෙදුවහම එකක් එනවා. මෙතන තියෙන 4 8 ආපහු 4ෙන් බෙදුවොත් එහෙම දෙකක් එනවා. මේ තියෙන 12 ආපහු 4ෙන් බෙදුවොත් එහෙම 3ක් එනවා. 2123 මේකෙනුත් එනවා. අර වැඩි කරලා ගත්තාම අර ෆොටෝ එකක් ගහගත්ත ඇප් එකකට මට තේරුන්නේ මැසේජ් වලට අර මේ වගේ අර එදා කියා දුන්නේ. ඔව් ඔව් ඔව්
ඒ වගේ ෆොටෝ එකක් දැම්ම දැන් මේ මැසේජ් වලට. messenger message එකට කියන්නේ chat එකකට දැම්මේ. නෑ සර් මේ ක්ලාස් එකේ මේකම. ඒකට දාලා දෙන්න කමන්නේ. හරිනේ. මේ එතකොට ඔන්න ඔය ප්‍රමාණය තමයි තියෙන්නේ. අපිට මේ මෙන්න මේ ගැන ආහාර ඇඹරීම කියන එක දැනගෙන ඉවරලා මෙතන තියෙන දත් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ප්‍රශ්නේ අමාරු නෑ එතකොට එහෙම වුණාම. දැන් තේරෙනවද නේද මම කියපු කතාව? දැන් අපිට මේකේ උත්තරේ ගන්න ලේසියි. එතකොට මේකේ උත්තරේ මොකද්ද වෙන්නේ? 3. මම මේවා විස්තර කරන්නේ මේවා තව ප්‍රශ්න වලට එනවා. මෙච්චර විස්තර කරන්නේ ඒකයි. තව මේවෙන් තව ඒව හැවුවොත් හැමෝටම උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර අවස්ථාවලදී කුන්තක හා චාරක අතර අනුපාත අහනවා. එතකොට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ මෙච්චර විස්තර කරන්නේ ඒකයි. අපිට නිකන් මේකයි උත්තරේ කියන්නේ ගිහිල්ලා මේ වැඩේ කළා හරියන්නේ නෑ. මම පැහැදිලි කරන්න ඕනේ කොහොමද උත්තර හොයන්නේ කියලා. එතකොට මේ කාරණේ විතරක් දැනන් තිබ්බත් ආම්ලවන්ට මේක ගැන දැනගෙන හිටියේ නැතත් උත්තරේ හොයාගන්න පුළුවන්. මෙතන තව 12ක් තිබ්බනම් තමයි ටිකක් වැඩේ අසීරු වෙන්නේ. එච්චර අසීරු කරන්නේ නෑ අපි MCQ වල. හරි? ඊළඟ ප්‍රශ්නයට යම් පිළිකා රෝගී තත්වයක් ලෙස සලකනු ලබන්නේ. මේ තියෙන විවෙන් පිළිකාවක් කියන්නේ මොනවද? හිමෝෆීලියාව, ලියුකේමියාව, දෑකැතිස්සක රක්තහීනතාව, කැන්ඩිඩියාසිස්. මොකද්ද මේකේ උත්තරේ? මොකද්ද වෙන්න පුළුවන්? හිමෝෆීලියාවද? නැත්නම් ලියුකේමියාවද? නැත්නම් කැන්ඩිඩියාසිස්ද? නැත්නම් දෑකැතිස්සක රක්තහීනතාවයද? මොකද්ද උත්තරේ? ලියුකේමියාව. පිළිකා තත්වයක් කියන්නේ නේද? පිළිකා තත්වයක් කියන්නේ ඇත්තටම හාමුදුරුවෝ කියපු උත්තරේ හරි. අපි දන්නවා ලියුකේමියාව කියන එක මොකද්ද? පිළිකා තත්වයක්. ඒක පහේ පෙළ පොතේ තියෙනවා. පිටුව 54 පිටුවේ ලියුකේමියාව කියන්නේ අසාමාන්‍ය ලෙස සුදුරු දිර සෛල ප්‍රමාණය වැඩි වුණාම හැදෙන රෝගයක්. අපි ඒකට කියනවා ලියුකේමියාව කියලා. හිමෝෆීලියාව කියන්නේ ඒක සාමාන්‍යයෙන් ආවිනික රෝගයක්. ඒක පරම්පරාවෙන් පරම්පරාවට යනවා. මේකේ ස්ලයිඩ් එකක් මම පොඩි විස්තරයක් තියෙන එක බලමු. මේක තියෙනවද මම දාන්නද කියලා. නෑ ඒක නෙමෙයි දාලා තියෙන්නේ. හරි. එතකොට මේ අපි මෙතනින් කතා කරමු. මේක හිමෝෆීලියාව කියන්නේ එතකොට ආවේගික රෝගයක් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. මේකේ ලක්ෂණය තමයි බාහිරින් තුවාලයක් ඇති වුනහම ඒ තුවාලය මේ ලේ නතර වෙන්නේ නැතුවම ගමන් කරනවා. ලේ කැටි ගහින්නේ නැහැ. දැන් අපි දන්නවා සාමාන්‍ය තුවාලයක් වුනහම ඒකේ අර කබොල්ලක් වගේ හැදිලා ලේ ගලන එක නතර වෙනවා. මේ රෝගේ තියෙන අයගේ මොකද වෙන්නේ? හිමෝෆීලියා රෝගීන්ගේ ඒ රුධිර කැටිය හැදෙන්නේ නැහැ එතන. අර තන්තු වගේ එකතු වෙලා ඒක වැහෙන්නේ නැහැ. තුවාලේ. දිග්ගටම ලේ ගලනවා. මේක හේතු වෙලා තියෙන්නේ පට්ටිකා සෛලවල මේ දුර්වලතාවයක් නිසා. හරි? ඒක මතක තියාගන්න. මේක පහේ පෙළ පොතේ තියෙනවා. 55 පිටුවේ. මේක සාමාන්‍යයෙන් කාන්තාවන්ට නොලදෙන අතර මේ අය රෝග වාහකයන් ලෙස ක්‍රියා කරනවා. කාන්තාවෝ අනිත් අයට පතුරවනවා. නමුත් ඒක කාන්තාවන්ට හැදෙන්නේ නැහැ. ඒක පොඩි ටිකක් සංකීර්ණ කාරණයක්. අපි දන්නවා ජාන හරහා තව කෙනෙකුට කාන්තාවකට දෙන්න පුළුවන්. ඒ කාන්තාවට ඒක හැදෙන්නේ නැහැ. නමුත් වාහකයන් ලෙස ක්‍රියා කරනවා. නමුත් මේ රෝගය කාන්තාවන්ට හැදෙන්නේ නැහැ. ඒක තමයි හිමෝෆීලියාව කියන්නේ. ලියුකේමියා කියන එක අපේ හාමුදුරුවෝ කිව්වා අර සුදු රුධිරාණු වල අසාමාන්‍ය වැඩිවීමක් නිසා හැදෙන තත්වයක් කියලා. එතකොට මේ රෝගයට බොහෝ විට විකිරෙන විවිධ රසායනික ද්‍රව්‍ය ඖෂධ වර්ග හේතු වෙන්නත් පුළුවන් ওই ලියුකේමියාව කියන එක ඇතිවීමට. ඊළඟ දෑකැති සෛල රක්තහීනතාවය කියන එකත් අපේ හාමුදුරුවෝගේ ওই දෑකැති සෛල කතාවක් පොතේ නැහැ. තියෙන්නේ රක්තහීනතාවය. ඒකම තමයි මේ කියන්නේ. දෑකැති සෛල රක්තහීනතාවය කියන්නේ දෑකැත්ත වගේ තමයි සෛලේ හැදෙන්නේ ওই අසනීප තත්ත්වය ඇති වුනහම. එතකොට රතු රුධිර සෛල වල ආවම හිමොග්ලොබින් සංඝටකය අඩු වුනහම ඇති වෙන මේ තත්ත්වයට අපි කියනවා මොකද්ද? රුධිරයේ රක්තාණු අඩු වීම නිසා ඇති වෙන මෙම තත්ත්වයට කියනවා අපි මොකද්ද? රක්තහීනතාවය කියලා. එතකොට මේ සමහරට මේක ඖෂධ විෂ ශරීරගත වුනහම මේවේ රතු රුධිරාණු බිඳ වැටිලා තියෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා හිමොග්ලොබින් අඩු වෙන නිසා ඒ හැදෙන ඔක්සිජන් පරිමාණයට ඒක බාධාවක් වෙනවා. හිමොග්ලොබින් අඩු වුනහම ඔක්සිජන් පරිවහනය කරන්න බෑ. මොකද ඔක්සිජන් එක තමයි හිමොග්ලොබින් අර ඔක්සිජන් එක්ක හිමොග්ලොබින් එක්ක ඔක්සිජන් සම්බන්ධ වෙලා තමයි ඔක්සිහිමොග්ලොබින් හදන්නේ. ඒ ඔක්සිහිමොග්ලොබින් තමයි ශරීරය පුරා සංසරණය වෙලා අවශ්‍ය පද්ධතිය ස්ථාන වලට ගිහිල්ලා ඔක්සිජන් සපයන්නේ. ඔක්සිහිමොග්ලොබින් ආකාරයට. ඊළාට එතෙන්දී මේ පද්ධතිය ගියාම ඔක්සිජන් ටික මේ පද්ධතිය අරගන්නව හිමොග්ලොබින් ටික හැම ඉතුරු වෙනවා. ඕක තමයි ක්‍රමවේදය. එයාව අරන් යන්නේ ඔක්සිහිමොග්ලොබින් දී ඔක්සිජන් අල්ලා ගන්න ඒකකයේ විදිහට ක්‍රියා කරන්නේ හිමොග්ලොබින් කියන එක. එතකොට ඔන්න ඒ කාරණේ එතන තියෙන්නේ. ඉතින් අන්න ඒකට අපි කියනවා මොකද්ද? මේ ඔන්න ඒ කාරණේ තමයි එතනින් පැහැදිලි කරන්නේ. ඊළඟට කැන්ඩිඩියාසිස් කියන්නේ
කැන්ඩිඩියාසිස් කියන එක මොකද්ද? ඒක 4 පෙර පොතේ තියෙන එකක්. ඒක 77 පිටුවේ තියෙන්නේ. ලිංගික අවයවවට මේ කලවා ඉකිලියාසියේ මේ දිලීරයක් හැදෙනවා. ඒ දිලීරය හැදිලා වෙලා මොකද වෙන්නේ? මේක සාමාන්‍යයෙන් හැදෙන්නේ අපිරිසුදු නිසා. සමහර අය ඉන්නවා නාන්නේ දවස් ගණන්. සමහර අය ඉන්නවා යට ඇඳුම් හොදන්නේ. එක දිගටම අඳින්නේ එකම ඇඳුම. අන්න එහෙම වුණාම හැදෙනවා දිලීර රෝගයක්. ආන් ඒකට අපි කියනවා මොකද්ද? කැන්ඩිඩියාසිස් කියලා. මේ රූපයක් එහෙම මේකේ දාලා තියෙනවා. ඊළඟට සමහර අයට මේවා මුඛයේ හැදෙනවා. මුඛයේ ඇතුලේ කට ඇතුලේ දිවේ එහෙම නිකන් මේ දිලීරය වගේ පුල්ලි වගේ හැදෙනවා. ආන් ඒකට අපි සාමාන්‍ය විවහාරයේ කියනවා උල්ලෝගම් නැත්තම් මේ උල්ලෝගම් රෝගය කියලා සාමාන්‍යයෙන් ওই ගැමි විවහාරයේ කියනවා අපි උල්ලෝගම් කියලා හැදිලා තියෙනවා කියලා. ඒතර ඔන්න ඔය රෝග හතර තියෙනවා. ඒතර මේකේ පිළිකා තත්ත්වෙ වෙන්නේ ලියුකේමියාව අර හාමුදුරුවෝ කියපු උත්තරේ හරි. මේකේ උත්තරේ වෙන්නේ පිළිකා තත්ත්වයක් වෙන්නේ ලියුකේමියාව. ඊළඟට 7. ඔබේ සිරුරේ මුදු කොටස් ආරක්ෂා කරමින් සිරුරට නියම හැඩයක් ලබා දෙමින් සිරුර දරා සිටින මම කවුද කියලා අහනවා. කවුද? මේ කවුද මේ තියෙන අයගේ? නියමිත හැඩයක් දරා දීමට අපිට ක්‍රියාත්මක කරන්නේ කවුද? එක අස්ථි පද්ධතිය කියනවා, පේශි පද්ධතිය කියනවා, සම කියනවා, ශ්වසන පද්ධතිය කියනවා. කවුද? කියන්න පුළුවන් හාමුදුරු කෙනෙකුට කාට හරි. කියන්න බාන්න කවුරු හරි මේ සමනේ සර්. සම උත්තරේ. සම කියලාද කිව්වේ? ඔව් සර්. සම. බලමු අපි උත්තරේ මොකද්ද කියලා. නෑ නේද? බලමු. මෘදු කොටස් ආරක්ෂා කරන්නත් එපා. දැන් සමට මෘදු කොටස් ආරක්ෂා කරනවා තමයි. එතකොට සමටත් වැඩියෙන් මේ අස්ථි පද්ධතිය තමයි අපිට හැඩය ලබා දෙන්නේ ක්‍රියා කරන. දැන් අපි දන්නවා නැත්නම් අස්ථි පද්ධතිය තිබුණ නැත්නම් අපිට අර නිකන් ගැඩවිල්ල වගේ නේ. ඇනලිඩා වංශයේ වගේ අය වගේ. ඒගොල්ලෝ නිකන් ජෙලිමය ස්වභාවයක් තියෙන ශරීරයක් තියෙන්නේ. එතකොට අපිට සිරුරේ මෘදු හැඩයක් ලබා දෙමින් සිරුර ආරක්ෂා කිරීමට දරා සිටින ක්‍රියා කරන්නේ දරා සිටිනවා කියන්නේ දේහයේ බර ආරෝමය ඔක්කොම දරාගෙන ඉන්න පුළුවන් වෙන්නේ මේ අස්ථි පද්ධතිය නිසා. එතකොට මේකේ සමනේ මේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? අස්ථි පද්ධතිය. ප්‍රශ්න ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඔය කියන්නේ මොකක් කරේ හුවද? නෑ නේ හරි. ඊළඟට මේ චර්මයේ නෙමෙයි, සම නෙමෙයි, ශ්වසන පද්ධතියක් නෙමෙයි, පේශි පද්ධතියක් නෙමෙයි. උත්තරේ වෙන්නේ අස්ථි පද්ධතියෙන් තමයි මේ මුදු කොටස් ආරක්ෂා කරගනිමින් සිරුරේ හැඩයක් දරා දීමට ක්‍රියා කරනු ලබන්නේ. ඊළඟ ප්‍රශ්නට අපි යමු. දැන් පොතේ මොන කොටසද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ ඒ කියන්නේ මේ අස්ථි පද්ධතියද? ඔව් සර් විස්තර. ඔව් දැන් මේ අස්ථි පද්ධතිය ගැන නම් හම්බුනේ මේකේ ලොකු සටහනක් මේකේ නැහැ. ওই පොඩි කොටස් ටිකක් තමයි තනින් තියෙන්නේ. මේක මේ ප්‍රශ්නේ නම් මට මතක නැහැ හරියට කොතනින්ද ගත්තේ කියලා. මේ චර්මය ගැන නම් මේවා නම් තියෙනවා. සම ගැන පාඩම සම්පූර්ණයෙන් තියෙනවා. ඔය මේ පංච පහේ පොතේ. මේකත් පහේ පොතේ, මේකත් පහේ පොතේ, මේකත් පහේ පොතේ. මේ අස්ථි පද්ධතිය මට මතක නැහැ හරියට කොහෙන්ද එන්නේ කියලා. කොහොමද මේ තුන නැතුව මේ තුන එකකවත් අයිති වෙන්නේ නැහනේ. මේ තුනෙන් එකකටවත් අයිති වෙන්නේ නැහැ. එහෙම තර්ක කළා තමයි මේ උත්තරේ ගන්න. අස්ථි පද්ධතිය ගැන පොඩි සටහනක් තියෙනවා. මට හරියට මතක නැහැ එතන කොතනද මේ පොතේ තියෙන්නේ කියලා. අස්ථි පද්ධතිය ගැන සම්පූර්ණ සටහනක් මේකේ නැහැ. නමුත් මේක කොහේ හරි ওই අස්ථි පද්ධතිය ගැන කියවෙනවා. එතකොට මේ එතනින් තමයි ඒක හදලා තියෙන්නේ. මේ තුන් දෙනා නැහැ කියලා තමයි මේ උත්තරේ දෙන්නේ අපි. ඒ තර්කය ඒකයි. හරි. ඔව්. ඊළඟට සමහරව පොතේ නැතිවත් සුළු කොටස් අහන ප්‍රශ්න වලට ඒ ඉන්න තමයි මම ඔයගෙව දාලා තියෙන්නේ. ඒක පිරිවෙන අවසාන විභාගෙත් එහෙම වෙනවා. අපිට උගන්වන දේම අහන්නේ අපේ සාමාන්‍ය දැනීමෙන් අපි මේ සෞඛ්‍ය විද්‍යාව ඉගෙන ගන්නකොට මොනවද අමතර දේවල් එකකින් තියෙන අපි හොයලා බලනවා මේ ප්‍රශ්න පත්‍ර වලින්. ඒව පොඩක් දේවල් කියවලා මතක තියාගෙන ඉන්න ඕනේ සමහර මේ සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු. ඒවත් සමහරලාට ප්‍රශ්න පත්‍රයෙන් අපෙන් අහනවා. ඊළඟට මේ වගේ වුණ මේ බුලට් දාලා මේ වගේ තොරතුරු ටිකක් දෙනවා. මේ වගේ තොරතුරු ටිකක් දීලා මේ ප්‍රකාශ වලින් හරි ඒව මොනවද එක්කෝ වැරදි මොනවද කියලා අපෙන් අහනවා. සමහරලාට අහනවා මෙහෙම දීන වෙලාව වැරදි කවුද ප්‍රකාශ වන්නේ කවුද කියලා. සමහරලාට අහනවා නිවැරදි ඒව කවුද කියලා. දැන් මේකේ තියෙන ඔක්කොම නිවැරදි ප්‍රකාශ තමයි මේ තියෙන්නේ. මේ හතරම නිවැරදි ඒව. කොහොමද දාලා තියෙන්නේ. ඒතර මේකේ උත්තරේ අපි දන්නේ නැහැ මේ තියෙන තුන් දෙනාම හරිද නැද්ද කියලා. අපි බලමු මේකේ හරි කවුද කියලා. ඩෙන්ගු මාරාන්තික විය හැකියිද? ඒක හරිද? වැරදිද? හරි සර්. ඔව් ඩෙන්ගු කියන එක අපි දන්නවා මාරාන්තික රෝගයක් වෙන්න පුළුවන්. ඒක අපි දන්නවා අනිවාර්යයෙන්ම හරි. ඊළඟට ඩෙන්ගු මර්ධනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් වෙත. ඒ කියන එක හරිද වැරදිද? වැරදි සර්. ඒක වැරදි නේද?
ඒ කියන්නේ දොස්තරලා එහෙනම් අනිවාර්යයෙන්ම මේ අපේ අපර තියෙන ඔක්කොම සුද්ධ කරන්න ඕනේ. එක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ ඇවිල්ලා අපේ ගෙවල් වලට එහෙම සුද්ධ කරන්න වෙනවා. ඒක වැරදි. ඒතකොට මේ කියපු කාරණේ වැරදි. ඒක එහෙනම් අදාළ වෙන්නේ නැහැ මේකට. ඒගොල්ලන්ට විතරක් මේ වැඩේ කරන්න දෙන්න බෑනේ. දැන් පාරේ කුණු දාලා ගියාම දොස්තරලා පරිලි නැහැනේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒකට වක් කියන්න ඕනේ නැහැ. ඒකට වක් කියන්න ඕනේ සාමාන්‍ය අපි ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න ජනතාව. ඒතර එහෙනම් මේ කාරණේ වැරදි. ඩෙන්ගු මර්ධනය සඳහා පියවර ගැනීම අපේ සමගේම වක් කියව වේ. ඒක හරිද වැරදිද? ඒක සරල ප්‍රශ්නයක්. ඒතර එහෙනම් AC තමයි හරි. ඒ කියන්නේ මෙන්න මේක තමයි පිළිතුර. ඒ කියන්නේ 8 පිළිතුර. 9 ලේසි ප්‍රශ්නත් ඔය වගේ තියෙනවා. බෝවන රෝග සඳහා උදාහරණ දැක්වෙන පිළිතුර කුමක්ද? බෝවන රෝග. බෝවනේ වුණා. මම නිකන් බල්ලා කියන බල මේකෙන් මේක අයින් කරන්න විස්තර කරන්න පුළුවන්ද බලන්න මේ ප්‍රශ්නේ කාට හරි? කවුරු හරි විස්තර කරන්න බලන්න මේක. මේ ප්‍රශ්නේ දෙවෙනි එක. බෝවන රෝග සඳහා උදාහරණ දැක්වෙන පිළිතුර. මේක. හාමුදුරුවෝ කොහොමද මට පොඩ්ඩක් තරහ නැතුව කියන්න පුළුවන්ද මේක විස්තර කළා? කොහොමද ඩෙන්ගු බෝවනවා කියලා හොයාගත්තේ හාමුදුරුවෝ? මේකම මේ පිළිකාව තියෙනවා පිළිකාව බෝ වෙන්නේ නැහැ. හරි. ඒක තමයි මේක උත්තරේ හොයාගන්න ලේසිම ක්‍රමය. ඒ හාමුදුරු මගේ එහෙනම් රට මේ කොහෙද පිරිවෙන හාමුදුරු මේක මේ දුර පළාතේ කවුද මේ කැකිරාවේ හාමුදුරුද? පිරිවෙන හාමුදුරුද? එහෙම තමයි මේකට උත්තරේ හොයන්නේ. හොඳයි. හාමුදුරු අල්ලගෙන තියෙන වැඩේ. ඒතකොට මේ සමහර වර්ණවල අපිට දීලා තියෙනවා බෝරු නොවන එක්කෙනෙකුත් මේ සමහර වර්ණවල එහෙම තියෙනවා. දැන් මේ පිළිකාව මේ හැම එකේම තියෙනවා. ඒතකොට පිළිකාව කියන එක කෙනා බෝ නොවන එක්කෙනෙක්. එහෙනම් මේ වර්ණ තුනෙන් එකක්වත් වෙන්න බෑ. තර්කය ඒකයි. එහෙනම් බෝවනේ මේකේ නෑනේ ඔය කියන එක කෙනා. එහෙනම් මේක තමයි බෝවන රෝග තියෙන කෙනා. අපිට මේවා දැනන් ඉන්න ඕනේ නෑ. අපි දැනන් ඉන්න ඕනේ චුට්ටයි මේ. දැන් පිළිකාව කියන්නේ බෝ නොවන එකක් කියන එක දැනන් හිටියා නම් මේකට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් මේක තමයි උත්තරේ. ඩෙන්ගු බරවා ක්ෂය රෝගය. අපි දන්නවා ඩෙන්ගු කියන එක වෛරස් එකකින් හැදෙන්නේ. ප්ලාවි විරිඩේ කියන වෛරසයෙන්. බරවත් එහෙමයි. පරපෝෂිතයෙන් බරවා පරපෝෂිතයෙන් හැදෙන්නේ. ක්ෂය රෝගයත් එහෙමයි. මයික්‍රෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාවෙන් හැදෙන්නේ. එතකොට එහෙනම් මේ ඔක්කොම බෝ වෙනවා. මේවා ඩෙන්ගු මදුරුවෙක් ඩෙන්ගු මේ වෛරසයේ තියෙන ඊඩිස් ඊජිප්ටයි ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරුවෙක් විද්දොත් එහෙම අපිට ඩෙන්ගු අපිට හැදෙනවා. බරවත් එහෙමයි. බෝ වෙනවා පරපෝෂිතයෙන්. ක්ෂය රෝගයත් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් පරිසරයට උදාහරණ විස බීජ වලින් අපේ ශරීරයට මේ විස බීජය ඇතුළු වෙන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම බෝ වෙනවා. දැන් මේවත් බෝවණේවත් තියෙනවා මේකේ. මේ විතර ඩෙන්ගු බෝවණේවත් තියෙනවා මේ අතරේ. නමුත් මේකේ පිළිතුරු ගන්න අර කියපු ක්‍රමේ පාවිච්චි කරා නම් මේක පිළිකා කියන එක්කිනා වෙන්න බෑ. මේකෙත් බෑ. මේකෙත් අපි ඒගොල්ලෝ අහක් කරාම මේ වර්ණ තුනම අයින් වෙනවා. ඒතර පිළිතුරු විදිහට කෙලින්ම අපිට කිසි කරදරයක් නැතුව මේක උත්තරේ කියලා ගන්න පුළුවන්. ඒක තමයි තර්කයේ මේකේ උත්තර ගන්නකොට අපිට හැම කරුණක්ම දැනන් ඉන්න අවශ්‍ය නැහැ MCQ වලදී සාමාන්‍ය දන්න කොටසකින් අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. පහත සටහනේ දැක්වෙන්නේ රෝගීන් කීප දෙනෙකුට වැළඳී ඇති රෝග තත්වයන් වේ. මෙම සටහන අනුව ප්‍රශ්නාංක 10 සිට 12 දක්වා පිළිතුරු සපයන්න. ඔන රෝගියා තියෙනවා රෝග තත්වයේ තියෙනවා. රෝගයයි රෝග තත්වයයි තියෙනවා. A කියලා රෝගියෙක් ඉන්නවා. අන්න එයාට හැදලා තියෙනවා පැපොළ. B කියලා රෝගයක් තියෙනවා. B කියලා රෝගියෙක් ඉන්නවා. එයාට හැදලා තියෙනවා අදිරුදුර පීඩනය. C කියලා රෝගියෙක් ඉන්නවා. එයාට හැදලා තියෙනවා නියුමෝනියාව. D කියලා රෝගියෙක් ඉන්නවා. එයාට හැදලා තියෙනවා දියවැඩියාව. E කියලා රෝගියෙක් ඉන්නවා. එයාට හැදලා තියෙනවා අංශභාගය. දැන් එතකොට අපිට ප්‍රශ්න අහන්නේ රෝග පීනස් කියලා. පීනස් කියලා සර් මේක PDF ඔව් PDF එකේ තියෙන එක පොඩ්ඩක් හදා ගන්න හැමෝටම මොකද දන්නවද මගේ අතින් දැන් ඔය මේ එක මං එහෙනම් දාලා තියෙන්නේ මේ PDF එක වෙන්න ඇති මගේ අතින් වැරදිලා ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ කොතනද මේ වැරද්ද තියෙන්නේ මේ තුන්වෙනි එක සර් තුන්වෙනි එක ඒක හදා ගන්න මේ ඔතන තියෙන්නේ මොකද්ද පීනස් කියලා තිබ්බ සර් පීනස් එතකොට බලමු මේකේ උත්තරේ අපි ඇත්තට මේකේ පීනස් දන්නේ නැහැ එහෙමනම් එන්න ඕන පොඩ්ඩක් ඉන්න බලන්න මේකේ උත්තරේ අපි 10 එකේ එන්න ඕන උත්තරේ AC ඔව් නෑ මේ උත්තරේ හරි මේකේ තියෙන උත්තරේ තමයි වෙන්න ඕනේ නියුමෝනියාව තමයි මෙතෙන් දෙන්න ඕනේ පීනස් නෙමෙයි හරි ඒ වර්ණේ විතරක් හදාගන්න මේ වර්ණ වලින් C කියන එකට හැදලා තියෙන්න ඕනේ නියුමෝනියාව කියන එකේ පොඩ්ඩක් හදාගන්න එතන පීනස් තමයි ඇත්තේ මොකද මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් වෙලා තිබුණා මම ඒක පසුව හැදුවා මෙතන නියුමෝනියාව කියන එක දාලා
මොකද පීනස් කියන එක එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒකට මේ පිළිතුර ගන්න අපිට අපහසු වෙනවා. ඉතින් මේක නියුමෝනියාව කියලා හදාගන්න. මේ PDF එකේ. හරි? එතකොට එන්න ඕනේ තර නියුමෝනියාව. එතකොට එහෙනම් මේක දැන් බලන්න. එතකොට මේෙන් අහන්නේ බෝ වන රෝග වලට ගොදුරුලා ඉන්නේ කවුද මේවෙන්? මේවෙන් බෝ වෙන්නේ කවුද? කවුද බෝ වෙන්නේ? මේව දිහා බලන්න. බලලා කියන්න. AC මෙයා බෝ වෙනවා. මෙන්න මෙයත් බෝ වෙනවා. මේ පැපල රෝගය ගැන අපේ හාමුදුරනේ තියෙන පොඩ්ඩක් බලන්න පෙරලලා හතරේ පෙළ පොතේ මෙන්න මෙතන තියෙනවා හතරේ පෙළ පොතේ ওই ෂය රෝගයේ නියුමෝනියාව ගැන නම් හතර නෙමෙයි පෙළ පහේ පෙළ පොතේ තියෙන්නේ. මෙතන තියෙන්නේ පැපොල ගැන තියෙන්නේ. හතරේ පෙළ පොතේ පැපොල පිට ගැස්ම කොහොමද පැපොල ගැන තියෙනවා මෙතන මේ සඳහන හරියට මට මතක නැහැ පැපොල හතරේ පොතේ සර්. ඔව් හතරේ පොතේ තියෙනවා මම බැලුවේ කොතනද තියෙන්නේ කියලා මට හම්බුන්නේ නැහැ තාම. හතරේ පොතේ සර් 76 ඉඳන් ඒව තියෙන්නේ. ඔව් ඒ ටිකේ තියෙනවා පොඩ්ඩක් බලන්න ඒක. රෝග වර්ගීකරණය කියලා. ඔව් රෝග වර්ගීකරණයේ ඒ අර්ථය තියෙනවා 70 ඒ පොතේ හතරේ පෙළ පොතේ තමයි ගැන තියෙන්නේ පොඩ්ඩක් බලන්න පෙරලලා. එතකොට අන්න ඒ දෙන්නම A සහ C කියන දෙන්න. පැපොල කියන රෝගයයි මොකද්ද නියුමෝනියාව කියන රෝගයයි ඒ දෙකම බෝ වන රෝග. ඒවා විස බීජ වලින් තමයි බෝ වෙන්නේ. එතකොට එහෙනම් පිළිතුර වෙන්නේ උත්තරය බෝ වන ඒවා අඩංගු වෙලා තියෙන්නේ A C. ඒ කියන්නේ පිළිතුර මෙන්න මේක. ඊළඟ අග්න්‍යාශයික ආබාධයක්. ඔන්න අග්න්‍යාශය ගැන අහන්නේ. අග්න්‍යාශයික ආබාධයකට ලක් වී ඇතයි සිටිය හැක්කේ. අපිට නිකන් හිතන්න පුළුවන් මේ හතර දෙනාගෙන් කාගේද අග්න්‍යාශය ආබාධයක් වෙලා තියෙන්නේ කියලා. කවුද මේ හතර දෙනාගෙන් අග්න්‍යාශයික ආබාධයක් පෙන්වන්න කරන්නේ කාටද කියන්න පුළුවන්? කවුරුද කියන්න බෑ. දියවැඩියාව. දියවැඩියාව තියෙන එකේ තමයි අග්න්‍යාශයික ආබාධයට ලක් වෙලා තියෙන්නේ. අපි දන්නවා දියවැඩියාව කියන්නේ වකුගඩු වල රෝගයක් නෙමේ ආමාශයික අග්න්‍යාශයික ආබාධයක්. ඒතර අග්න්‍යාශයේ ලැංග දීපිකා වලින් ඉන්සියුලින් කියන හෝමෝනේ ශ්‍රාවය නොවුනහම තමයි දීවැඩියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. එහෙනම් අග්න්‍යාශය ආබාධයකට ලක් වෙලා තියෙන්නේ D කියන රෝගියාට. එතකොට මේක තමයි ඒකේ පිළිතුර. හරි? ඒක හරි ලේසි ප්‍රශ්නයක්. එතකොට B හා E යන රෝගීන්ට බලන්න මේවට මම ස්ලයිඩ් හදලා තිබුණාද දන්නේ මතක නැහැ. නෑ නේ. B හා E යන රෝගීන්ට වැළඳී ඇති රෝගී තත්ත්ව පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශය. ඔන්න අපි අහන්නේ මෙන්න මෙයා ගැනයි මෙන්න මෙයා ගැනයි. මෙන්න මේ දෙන්න. අධිරුධිර පීඩනයයි අංශ භාගයයි. එතකොට මෙන්න මේ දෙන්න ගැන කිව්වහම අපිට ඇති වෙන්න ඕනේ මේ යම්කිසි හැඟීමක් මේ දෙන්නට හැදිලා තියෙන්නේ මෙන්න මේ જાතිය රෝගයක්. මොකද්ද මේ දෙන්නට හැදිලා තියෙන්නේ? මේක අහන්නේ. වැළඳී ඇති රෝගී තත්ත්ව පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශයක් අහන්නේ. මේ දෙන්නට හැදිලා තියෙන රෝගයක් පිළිබඳ ප්‍රකාශයක් අහනවා. එකක් තමයි මේගොල්ලන්ට හැදිලා තියෙන එක බෝවන රෝගයක් කියලා කියනවා. ඒක වැරදි සර්. ඒක වැරදි. මේක අහක් කරනවා අපි එහෙනම් වැරදි. ඊළඟට බෝ නොවන රෝග වේ කියනවා. ඒක හරි සර්. ඒක හරි. ඊළඟට පෝෂණ උණතා රෝග වේ කියනවා B ඊට තියෙන්නේ. ඒක වැරදි නේ සර්. ඒක වැරදි. පෝෂණ උණතා වලින් ඕවා හැදෙන්නේ නැහැ. පෝෂණ උණතාවෙන් හැදෙන්නේ මේ මන්ද පෝෂණය, අති පෝෂණය ඒ වගේ තත්ත්වයන් නැති වෙන්නේ පෝෂණ උණතා නිසා. සමහරට මේ විටමින් උණතා වලින් හැදෙන්න පුළුවන්, khනිජ උණතා වලින් හැදෙන්න පුළුවන්. ඒක පෝෂණ උණතා රෝග මෙතන සඳහනක් නැහැ. පාලනය කළ නොහැකි රෝග වේ. ඒකත් වැරදි. ඕක මේවා පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ B සහ E කියන රෝග අධිරුධිර පීඩනය අපිට පාලනය කරන්න පුළුවන්. ප්‍රතිකාර ගැනීමෙන් පාලනය කරන්න පුළුවන්. ඊට අදාළ යහපත් ආහාර ගැනීමෙන් අපිට ඒක පාලනය කරන්න පුළුවන්. එතකොට ඒක ඒ කියන පිළිතුර අදාළ වෙන්නේ නැහැ. අධිරුධිර පීඩනය කියන එක පාලනය කළ නොහැකි රෝගයක් වෙන්නේ නැහැ. පාලනය කරන්න පුළුවන්. අපි යහපත් ආහාර රටාවක් අනුගමනය කරනවා නම් යහපත් ක්‍රියාමාර්ග ගන්නවා නම් අංශභාගය කියන එකත් අපිට පාලනය කරන්න පුළුවන් රෝගී තත්වයක්. ඒක පාලනය කළ නොහැකි රෝගී තත්වයක් නෙමෙයි. හරි? එතකොට එනම් පිළිතුර වෙන්නේ මේකේ මෙන්න මේක. බෝ නොවන රෝග. ඒවා බෝ වෙන්නේ නැහැ කාටවත්. ළඟ හිටියයි කියලා අධිරුධිර පීඩනය අංශභාගය අනිත් එක්කිනාට හැදෙන්නේ නැහැ. මේ ප්‍රකාශ අතුරෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
මේ අහන්නේ සාවද්ද එක්කෙනා. සාවද්ද කියන්නේ මොකද්ද සාවද්ද කියන්නේ? සාවද්ද කියන්නේ මොකද්ද? දැන් අපි මෙතෙක් කළා ඇහුවා මේ වැරදි ප්‍රකාශ නිවැරදි ඇහුවා. සාවද්ද කියන්නේ? සාවද්ද නිවැරදි නොවනනේ. නිවැරදි නොවන ප්‍රකාශය අහන්නේ. සාවද්ද කියන්නේ ඒකයි. සාවද්ද ප්‍රකාශය අහන්නේ. නිවැරදි නොවන එක්කෙනා. ඒතර සාවද්ද ප්‍රකාශයක් තියෙන්නේ මේක ළඟෙන් කාගේද කියලා අහනවා. රුධිරය රතු ඇට මිදුළු තුල නිපද වෙයි. මොකද්ද ඔය කියන කාරණේ කියන්න බෑ හරිද වැරදිද කියලා. රතු රුධිරාණු කොහෙද නිපද වෙන්නේ? රතු රුධිරාණු කොහෙද නිපද වෙන්නේ? කාටද කියන්න පුළුවන්? ඔක තියෙනවා පහේ පෙළ පොතේ රුධිර සංසන්න ආශ්‍රිත පාඩමේ අස්ථි ඇට මිදුළු තුලද සර්? ඔව් අස්ථි ඇට මිදුළු වල තමයි හරියටම හරි අස්ථි වල ඇට මිදුළු වල තමයි රතු රුධිරාණු නිපද වෙන්නේ. ඊළඟට ඒවා විනාශ වෙන්නේ කොහෙද? විනාශ වෙන්නේ කොහෙද මේ රතු රුධිරාණු? මේවා දවස් 120කට පමණ ගියාට පස්සේ මේවා අකාර්යක්ෂම වුණාම ඒවා අක්මාවේදී හා ප්ලීහාවේදී මේවා විනාශ වෙනවා. විනාශ වෙලා ඒවා තියෙන යකඩ ටික අපි ඇඟට උරා ගන්නවා. අනිත් කොටස් අපේ ආහාර ජීනිපත්‍ය හරහා ඇවිල්ලා ඊළඟට මුත්‍රා වගින් කොටසක් අහකට යනවා. ඊළඟට අසුචි ඔස්සේ ඉතුරු ටික අහකට යනවා. යකඩ ටික අපේ ඇඟට උරා ගන්නවා. ඕක දින 120කට වරක් ඔය වගේ රතු රුධිරාණු විනාශ වීමකට ලක් වෙනවා. අක්මාවේදී හා ප්ලීහාවේදී. අක්මාවේදී ප්ලීහාවේදී තමයි රතු රුධිරාණු විනාශ වීම වෙන්නේ. ඒවා නිපද වෙන්නේ ඇට මිදුළු තුල. එතකොට එහෙනම් මේක හරි. ඊළඟ මොළය වටා ආරක්ෂාවට මේක තියෙන්නේ පිටුව 44 පහේ පොතේ. පහේ පොතේ 44 පිටුවේ තියෙනවා. ඊළඟ තියෙනවා මොළය වටා ආරක්ෂාවට මෙනින්ජි පටල පිහිටා ඇත. දැන් මේ මෙනින්ජි පටල මොනවද කියලා නැහැ. සාමාන්‍යයෙන් අපි මොළේ මෙහෙම ඇන්දොත් එහෙම මොළේ වටා ඔයගේ පටල පිහිටලා තියෙනවා. මේ පාඩම අන්තර්ජාල පිරිවෙනේ කරනකොට මේ පාඩම මම මේක මෙහෙම ඇඳලාම පෙන්නුවා. හරිද? දැන් මේ තියෙන මොළේ නම් මේ වගේ වටා මොළයට ආරක්ෂාව පිණිස පටල පිහිටනවා තියෙනවා. අපි කියනවා වරාශිකාව, ජාලාංශිකාව, චීනාංශිකාව කියලා. මේවා නම් අවශ්‍ය නැහැ. ආරක්ෂාව සඳහා මොළේ ආරක්ෂාව සඳහා පිහිටලා තියෙනවා මේ වගේ ආරක්ෂිත පටල. ඒවට අපි කියනවා මොනවාද? මෙනින්ජීය පටල කියලා. එහෙනම් මේ කියන කාරණයක් හරි. මොළේ ආරක්ෂාවට පිහිටන පටල වලට අපි කියනවා මෙනින්ජීය පටල කියලා. ඒවට නමුත් තියෙනවා වරාශිකාව, ජාලාංශිකාව, චීනාංශිකාව කියලා. ඒවා ආරක්ෂිත පටල. මේවා අතරේ මස්තිෂ්ක සුම්නා තරලක් තියෙනවා ආරක්ෂාවට. කම්පන වලින් අවශෝෂණය කරන මොළේ. එතකොට ඒ ආරක්ෂාවට පිහිටන පටල වලට අපි කියනවා මෙනින්ජී පටල කියලා. ඒකත් හරි. ඊළඟ ප්‍රතිශක්තිකරණය සඳහා උපන් විගසම උපන් ගමම්ම නවජයා කියන්නේ මව් කුසින් බිහි වෙච්ච ගමම්ම ළමයාට උපතේදී දෙන එන්නතක් ගැන අහන්නේ. මේ එන්නත් පාඩම මම ඊළඟට තමයි කතා කරන්න තියෙන්නේ 10 වෙනි පාඩමේ පිරිවෙන අවසාන පන්තියේ. ඒ කියන්නේ පහවසර පන්තියේ 10 වෙනි පාඩමේ තමයි ඔය ගැන කතා කරන්නේ. තාම මම අන්තර්ජාල පිරිවෙන තුල මේ පාඩම කතා කරලා නැහැ. අපේ හැමෝට උගන්ලා තියෙනවා නම් දන්නව ඇති. එතන මේ කියන කාරණේ හරිද වැරදිද? ප්‍රතිශක්තිකරණය සඳහා උපන් විගසම නවජයාට දෙන්න ලබන මේ එන්නත මොකද්ද? හරි සර්. BCG. හරි BCG තමයි දෙන්නේ. එහෙනම් ඒක අපේ හැමෝට හරි කියලා. එහෙනම් හරි ඔය ගැන තියෙනවා 104 පිටුවේ වගුවක් මේ වගුවත් හරි වැදගත් වගුවක්. මේක අපේ හැමෝට මතක තියාගන්න ඕකට එන්න සර් 4 වෙනි උත්තරේ. ඔව් 4 වෙනි උත්තරේ තමයි වෙන්නේ. මොකද්ද මේකට හේතුව? මේක වරදින්න හේතුව වෙයි විටමින් D කියන එකද? මේ උදේ පාන්දර අවුවට ගිහින්නේ අපිට සමනය කතා ගන්න හින්දානේ. ඕ එතකොට අපි දන්නවා සංශ්ලේෂණය වෙනවා. එතකොට මේකේ තියෙන දායක නොවේ කියලා මේ මෙන්න මේ නොවේ තියෙන කෑල්ල නිසා මේ ප්‍රශ්නේ මේ තියෙන එක ප්‍රකාශයේ සාවද්ද වෙනවා. දායක වේ කියලා තිබ්බනම් ඒකත් හරි වෙනවා. මේක තියෙන දායක නොවේ කියලා. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ මෙන්න මේක. මේක තමයි මේකේ පිළිතුර විය යුතු වන්නේ. ඒ කියන්නේ සමමගින් විටමින් D සංශ්ලේෂණයට දායක නොවේ කියන එක වැරදි. ඒක තමයි සාවද්ද ප්‍රකාශය. ඊළඟ ප්‍රශ්නට යන් අපි. ඊළඟ වෛද්‍යවරයෙකු රෝගීන් පරීක්ෂා කර වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසුව පහත් දක්වන රෝග ලක්ෂණ ඒ රෝගයේ ලක්ෂණ ලෙස ප්‍රකාශයට පත් කරනවා. දැන් මේ තියෙන ඔක්කොම රෝග ටික ඒ කියලා රෝගයක ලක්ෂණ කියලා දොස්තර කෙනෙක් කියනවා. මෙන්න මෙයාට හැදලා තියෙන්නේ ඒ කියන රෝගේ. ඒ රෝගයේ ලක්ෂණ තමයි මේ තියෙන්නේ. මොනවද?
මොළයට රුධිරය සපයන ධමනි නාල අවහිර වීම. ධමනි නාල අවහිර වෙලා තිනවා මොළයට රුධිරය ගෙනීම. වචන පිට කිරීමේදී පැටලිලි සහිත වීම. පැටලිලි සහිත වීම. මේකත් මම මේ පාඩම අන්තර්ජාල පිරිවෙනේ කතා කරා. ඊළඟට ශරීරයේ කොටස් හිරිවැටීම. ශරීරයේ අතපය එහෙම හිරිවැටෙන්න ගන්නවා. මුහුණ අතපය පැත්තකට ඇදවීම. මෙහෙම ඇද වෙනවා. කතා කරනකොටත් ඇද වෙලා පේන්නේ. පැත්තකට ඇද වෙනවා. ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වෙනවා. ඇවිද ගන්න බැරි වෙනවා. හරි? මොනවද මේ කියන රෝගේ? අපස්මාරේලු, අංශ භාගේලු, ජල බීතිකාවරු, ඉරුවාරදේලු. මොකද්ද වෙන්න පුළුවන්? අංශ භාගයේ තමයි ඇත්තටම මේකේ උත්තරේ. හරි? ඇත්තටම උත්තරේ මේකේ අංශ භාගයේ තමයි. මෙන්න මෙතන තියෙනවා ඔය කියන ඒවායේ ලක්ෂණ ටිකක් මේ තියෙන්නේ. අංශ භාගයේ නැත්නම් ආඝාතය කියලාත් අපි කියනවා ඒකට. ශ්‍රී ලංකාව තුල සිදුවන රෝගී මරණ වලින් තෙවනුවට හේතු වන රෝගී තත්වය මේ වේ. අංශ භාගය කියන එක අපේ රටේ විශාල ප්‍රමාණයකගේ ඔය අදිරුදුර පීඩනයත් එක්ක සම්බන්ධයි. අදිරුදුර පීඩනයේ දීර්ඝ කාලයක් ප්‍රතිපාර ගන්න නැතුව ජීවත් වුණොත් එහෙම කාලයගේ ඇවෑමෙන් මොකද්ද අංශ භාග වැනි රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන් වෙනවා ඒ පුද්ගලයන්ට. ඉතින් එතනදී සමහර අවස්ථාවලදී මරණයටපත් වෙන්නත් පුළුවන්. මොකද මොලේ එහෙම රුධිර නාර පුරන්න පුළුවන් වෙනවා. ඒ එහෙම වුණාම තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මොනවද වෙන්නේ? ප්‍රධාන මොලේට රුධිර සමන ප්‍රධාන ධමනියක් හෝ ශිරාවක් පිපිරියාවක් සිදු වුණොත් එහෙම අනිවාර්යෙන් මරණය සිද්ධ වෙනවා. පොඩි රුධිර කේශනාලිකාත් පුපුරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඉඳන් රෝගියා බේර ගන්න පුළුවන්. මොකද ප්‍රධාන ඒවා නෙමෙයි නිසා. අනිත් ඒවා උනත් සමහර අවස්ථාවලදී රෝගීන් බේරන අවස්ථා තියෙනවා. ඒක ඉතින් තමන් ගෙන ආපු මේ ඒ ආයුෂත් එක්ක තීරණය වෙන දෙයක්. ඒතර ශරීරයේ ඇතිවන කරකැවිල්ල, වචන පිට කිරීමේ පැටලි සහිත වීම, වචන කොට ගැසීම, ශරීරයේ කොටස් හිරිවැටීම, ශරීරයේ කොටස් අප්‍රාණික වීම, පෙනීමට බාධා ඇතිවීම, ඇවිදීමේ අපහසුතාවය, මුහුණ අතපය පැත්තකට ඇදවීම. එතකොට මේ මුහුණ අතපය පැත්තකට ඇද වෙනවා කියපුව ගමන් අපිට මතක තියෙන්න ඕනේ මේ කතා කරන්නේ අංශ භාගය ගැන කියලා. එහෙනම් මේකේ පිළිතුර අංශ භාගය. මේ කියන එකක්වත් වෙන්න බෑ. මේ කියන ඒවා මේවට වෙන්නේ නැහැ. මේ අපස්මාරයට එහෙම වෙන්නේත් නැහැ. ජල බීතිකාව කියන එකට වෙන්නේත් නැහැ. ඒක වරිස කියන බොවෙන්නේ ඉරවරදියට එහෙම වෙන්නේත් නැහැ. වෙන්නේ මෙන්න මේක නිසා. එහෙනම් ඒක අපිට උත්තරේ හොයාගන්න හරි ලේසි. මේ කියපු කාරණාත් එක්ක මේ කියන්නේ අංශ භාගය. ඔය ගැන සටහනක් තියෙනවා. ස්නායු පද්ධතිය අදාළ පාඩම යටතේ පිටුව කීයද? මතකද? පිටුව 38 39 පිටු දෙකේ තමයි ඔය ගැන තොරතුරු තියෙන්නේ. 15 මදුරුවන් ගහන ප්‍රදේශයක ජීවත් වන ඈන්ගේ ගෙදර එකට ජීවත් වන රූබී HIV ආසාදිතයෙකි. human immunovirus. එයාට HIV ආසාදිතයෙක්ලු කවුද? මදුරුවොත් ඉන්නවලු ජීවත් වන ඈන්ගේ ගෙදර එකට ජීවත් වන රූබී ඈන් එකේ ඉන්නවා රූබී කියලා කෙනෙක්. එයාට HIV තියෙනවලු. ඔවුන්ට මදුරු දැල් නොමැත. ඒ ගෙදර ඉන්න අයට දැන් මෙතන ඉන්නවා ගෙදර කවුද? ඈන් ඉන්නවා. ඊට අමතරව කවුද ඉන්නේ? ඈන් කියලා කෙනෙකුත් ඉන්නවා. රූබි කියලා කෙනෙකුත් ඉන්නවා. ඒ දෙන්නම ගෙදර එකට ඉන්නේ. ඒකට මදුරු දැල් එහෙමත් නැහැලු. රූබි සහ ඈන් එකම පිඟාන. එක පිඟානලු කෑම කන්නේ. එක තුවාය දුරකථනය පාවිච්චි කරනවලු. එකට පිහිනුම් තටාකේ නානවා කරනවලු. මේ අනුව මේ යාට දැන් රෝගයක් තියෙන කෙනෙක් කෙනෙක් මෙයා වාසය කරන්නේ. මේ රූබි නිසා ඈන්ට මොකද වෙන්නේ කියලා අහන්නේ මේ වෑන්. මොකද්ද මේ වෑන් විය හැක්කේ? මට නිකන් කියන්න බෑ මේ කියන එකේ උත්තරේ මොකද්ද කියලා. මේක හොඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. තුන්වෙනි එක වෙන්න බෑද? තුන්වෙනි එක ඈන්ට HIV ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. ඇයි අපේ හැමෝම එහෙම කිව්වේ? ඇයි සර් මදුරු දැල් නැතුව තියෙන කතාව නිසා. එකම දේ පාවිච්චි කරන හින්දා එකම දේ පාවිච්චි කරන නිසා. ඔව්. හැබැයි සර් මෙහෙමයි ඔය එකම පිඟානෙන් කෑවට තුවාය පාවිච්චි කරන්නේ. එහෙම වුණාට HIV බෝ වෙන්නේ නැහැ කියන එක නේද? ඔව් HIV සාමාන්‍යයෙන් ලේ වලින් ඉස්සර බෝ වෙන්නේ. ඔව් එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ අපේ හම්බුරු කියපු කතාව හරි. දැන් අපි බලමු මොකද්ද මේකට එන්න පුළුවන් උත්තරය කියලා. ඈන් අනිවාර්යයෙන්ම HIV ආසාදිත බවට පත් වෙයි. දැන් අපිට එහෙම කියන්න බෑ. අපි දන්නවා HIV කියන එක හැදෙන්නේ එක්කෝ අපිට රුධිරයෙන් බෝ වෙන්න ඕන නැත්නම් රුධිරය තව කෙනෙකුට රුධිරයට මේ ඒ කියන්නේ රෝගී කෙනෙක්ගේ රුධිරය නිරෝගී කෙනෙකුට ඇතුළු වුණොත් ඔන්න බෝ වෙනවා. ඊළඟට රෝගී කෙනෙක්ගේ මොකද්ද ලිංගික ශ්‍රාවයන් මගින් ශුක්‍රාණු සහ අනිකුත් ශ්‍රාවයන් මගින් බෝ වෙන්න පුළුවන්. ඔන්න එහෙම වුණොත් බෝ වෙනවා. ඊළඟට එකම රේසරේ පාවිච්චි කළා
රෝගී කෙනෙකුයි නිරෝගී කෙනෙකුයි රැවුල කැපුවොත් රෝගී කෙනාගේ තුවාල වෙලා ඒවැය මගින් ලේ අනිත් එක්කෙනාගේ තෙවරීමෙන් බෝ වෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ ආකාර වලින් ඒඩ්ස් බෝ වෙන්න පුළුවන්. හැබැයි ඒඩ්ස් රෝගියෙක් එක්ක එකම කාමරේ එකම මදුරු දැල් නැතුව තිබ්බා එකම කෑම පිඟාන කෑවා එකම දුරකථනය පාවිච්චි කරා කියලා ඒඩ්ස් කියන රෝගය එහෙම එක්කෙනකින් අනිත් කෙනාට යන්නේ නැහැ. ඒවා ගමන් කරන්නේම රුධිරය තව කෙනෙකුට රුධිරය දුන්නොත් රුධිරය කියන්නේ ඒඩ්ස් තියෙන කෙනෙක්ගේ රුධිරය තව ඒඩ්ස් නැති කෙනෙකුට දුන්නොත් ඔන්න රුධිරය පාරවිලේණය මගින් ඒඩ්ස් බෝ වෙනවා. ඊළඟට අර ලිංගික ශ්‍රාවය මගින් කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ ඒ ආශ්‍රිත තියෙන ශ්‍රාවයන් මගින් බෝ වෙනවා. එහෙම වුණොත් විතරයි ආසාදිතය බවට පත් වෙන්නේ. එතකොට ඒ කාරණා ටික ගැන බැලුවාම මේකට උත්තරේ මොකද්ද වෙන්න ඕන? පත් නොවේ. මොකද්ද උත්තරේ? 1ද 2ද 3ද 4ද? මොකද්ද උත්තරේ? උත්තරේ මොකද්ද? මේ උත්තරේ වෙන්න ඕන මේකේ මොකද්ද? මෙන්න මේක තමයි වෙන්න ඕන. උත්තරේ කියන්නේ කීයද? දෙවෙනි උත්තරේ. ආසාදික බවට පත් නොවේ. ඒ කියන්නේ මధుර දැල් තිබුණ නැහැ කියලා ගැටලුවක් නැහැ. එකට හිටියයි කියලා බෝ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අර කියපු දේවල් ටික වෙන්නම ඕන. එහෙම වුණොත් විතරයි බෝ වෙන්නේ. ඉඳා ඒඩ්ස් රෝගියෙක් ආශ්‍රය කරා කියලා අපිට ඒඩ්ස් හැදෙන්නේ නැහැ. අපි අන්න අර කියන මේවා වැළකීලා ඉන්න ඕන හැබැයි. ඒ හින්දා උත්තරය මේකේ 2. අපි තව ප්‍රශ්නයකට යන්න. මම ප්‍රශ්න 20ක් විතර කතා කරනවා. නමුත් මම මේක විස්තර කරලා කතා කරන්නේ මේවා තව ප්‍රශ්න වලට එනවා. ඉතින් නිකන් ගිහිල්ලා හරියන්නේ නැහැ. මේක හරි ලේසි ප්‍රශ්නයක්. මේකේ අහන්න බාන ජීවිතයේ අන්කවර අවධියකටත් වඩා කායික වෙනස් වීම ශනිකව පැහැදිලිව දක්නට ලැබෙන්නේ ලදරු ළමා නවයෝන් අවධියේදී තමයි වැඩිපුරම ලක්ෂණ අපිට ඉක්මනටම දකින්න හම්බ වෙන්නේ නවයෝන් වියේදී. රැවුල වැඩෙනවා, උරහිස් පරල් වෙනවා, උස මහත වැඩෙනවා, අස්ථි දිගු වෙනවා. ඔය වගේ විශාල කාරණා ටිකක් ශනිකව පැහැදිලිව පේනවා. ඒක කායික ඒවා. ඉතින් ඒ හින්දා මේකේ පිළිතුර දෙවෙනි එක හරිම ලේසි. මේක 4 දෙවෙනි පාඩමෙන් අහපු ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ පහත දැක්වෙන්නේ සර්පයෙකු දෂ්ට කළ පුද්ගලයෙකු ලබා දිය යුතු ප්‍රථම ආධාර. ඒතර මේ පාඩමත් තාම අපි මේ අන්තර්ජාල පිරිවෙනේ පහේ පෙළ පොතේ තියෙන පාඩමක් මේ පහේ පෙළ පොතේ තියෙන පාඩමක් අපි අන්තර්ජාල පිරිවෙනේ තාම මේ කතා කරලා නැහැ. ඉදිරියේදී කතා කරනවා. එතකොට මේ සර්පයෙක් දෂ්ට කරාම කළ යුතු ක්‍රියාමාර්ග ටිකක් තමයි මේ තියෙන්නේ. එතන නිවැරදි අනුපිළ මොකද්ද කියලා අහනවා. ඉස්සෙල්ම සර්පයෙක් දෂ්ට කරාම අපි මොකද්ද කරන්න ඕනේ? මේකේ මොකද්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? දෂ්ට කළ ස්ථානයේ සවන් දාලා හොදන එකලු වෙන කෙනෙක් කියනවා. ඊළඟ එක තමයි රෝගියා බිය තුරන් කර සංසුන් කිරීම. හැකියාවක් තිබේ නම් සර්පයා හඳුනා ගැනීම. ඒ කියන්නේ ගිය සර්පයා කාපි හොයා ගන්නවා සර්පයාව. හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු කරා ගෙන යාම. මොකද්ද මේකේ වෙන්න පුළුවන් පිළිතුර? 17. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ABCD තියෙන පිළිවෙලටමද? ABCD. තියෙන පිළිවෙල. බලමු. සබන් යොදා සෝදනයක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඒක හරි. ඊළඟට රෝගියාගේ බිය තුරන් කරනවා. අනේ බය වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සතා මොකද කියලා හොයාගමු කියලා අපි එහෙම කියනවා. හැකියාවක් තිබේ නම් සර්පයා හඳුනා ගැනීම කියලා තියෙනවනේ. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න දැන් අපි මේ දෙකම කරනවා. සර්පයා දෂ්ට කළ ස්ථානයේ සබන් දාලා හොදනවා. රෝගියාට සංසුන් කරනවා. බය වෙන්න එපා. ওই පොඩි සතෙක් කාලා ඇති අපි සතා හොයාගමු කියලා කියනවා. එහෙම කියලා අපි වෛද්‍යවරයෙකු කරා ගෙන යන්නේ නැතුව අපි සර්පයා හොයෝ හිටියොත් හරියනවද? නෑ සර්. නෑ. එතකොට ලෙඩා මැරෙනවා. එපොත සමහරට ඒ සර්පයා සැරෙක් කෙනෙක් නම් අපි කිව්ව සර්පයෙක් විෂ සහිත කෙනෙක් නම් අපි හිතමු පොළඟේ නායෙක් වගේ විෂ තියෙන සර්පයෙක් නම් අපි එහෙනම් ප්‍රමාද වැඩි වෙනවා. අපි දෙවෙනි උත්තරේ ඉන්නේ සර්. එතකොට උත්තරේ 2 තමයි වෙන්න ඕන. එතන DC වෙන්න ඕනේ. අපි හැකි ඉක්මනින් මෙයා ගාවට ගෙනියන අතරේ තව පිරිසක් මෙයාව හොයන්න පුළුවන් සර්පයාව. කියලා අපිට කියන්න පුළුවන් කෝල් එකක් දීලා මේ කාලා තියෙන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක් කියලා. සමහර අය නම් මරලත් ගෙනියනවා. ඉතින් ඇත්තෙම සර්පයෝ කණේකින් පුළුවන් තරම් වළකින එක තමයි හොඳ. මොකද සර්පයන් පුළුවන් තරම් ආරක්ෂා කරගන්න ඕනේ. සමහර විට අහිංසක සත්තු පවා දැන් ඔය තව ඉන්නවා මේ ඔය ඊටාම මේ නිර්විෂ රදනකයෝ කියලා ඉන්නවා පිරිසක්. රදනක කියලා මේ සර්පයෝ වගේක්. අපි ඒකට කියනවා නිර්විෂ රදනකයෝ කියලා. එක එක වර්ණ වලින් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ වර්ණ දැක්කම හිතන්නේ මෙයා හරි විසකුරු එක්කෙනෙක් කියලා. ඒකට හුඟක් මිනිස්සු කරන්නේ මොකද සර්පයෝ මරලා දානවා. ඉතින් ඒ හින්දා සර්පයන් කියන එක අපි මරලා දාන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද පොළොන් විෂ පවා පිළිකා වලට බෙහෙත් හදන්න යොදා ගන්නවා.
ඉතින් එහෙනම් සර්පයෝ ටින ටික කොහොම මරලා දැම්මොත් එහෙම පිළිකා රෝගයටත් බෙහෙත් නැති වෙන්න පුළුවන් ඉදිරියේදී. දැන් සර්පයෝ කියන එක මරන්න හොඳ නැහැ. උන් ආරක්ෂා කරන්න ඕනේ. කෑවොත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපේ වැරදක් නිසා අපේ නොසලකිලි නිසා තමයි උන් කාලා තියෙන්නේ. ඔව්. නයිවිස ප්‍රෝටීන් එකක් මේ ඔය ඒක මේ ප්‍රෝටීන් එකක්මද කියලා නම් මට හරියට කියන්න බෑ. මේ නමුත් ඒවා ප්‍රතිකාර සඳහා යොදා ගන්න. ඔක තියෙන දැන් අපි PPM වගේ කියලා එකක් තියෙනවා. ඕක ඒ සාන්ද්‍රණය අඩු කරලා අරගෙන අපි එක එක මේ ප්‍රතිකාර සඳහා පිළිකා රෝගීන් සඳහා තමයි පරිශ්‍රණ ගොඩක් කරලා මේ බෙහෙත් හදන්නේ. මේ මට හරියටම කියන්න බෑ ප්‍රෝටීනයක්ද කියන එක. සමහර විට ප්‍රෝටීනයක් වෙන්න පුළුවන්. බොහෝ විට ඉතින් ඔය තියෙන විෂ ඒවා ප්‍රෝටීන් තමයි ගොඩක් තියෙන්නේ. අනිවාර්යෙන්ම. එතකොට ඒවා මේ අර ඒ තියෙන විෂ අඩු කරලා අරගෙන ඒකේ PPM වගේ කියලා එකක් තියෙනවා. ඒක අඩු කරගෙන ගිහිල්ලා අපි ඒවෙන් හදනවා බෙහෙත් වර්ග. එතකොට මේ සර්පියෝ මරා දාන එක නිර්පදාදී සුදුසු නෑ. ඔයගොල්ලෝ බේරලා අරින්න ඕනේ. අපි බෙහෙත් කරගන්න ඕනේ. එක්කෝ අපි සර්පියෝ ඉන්න ස්ථානයකින් කැලෑවක ගමන් කරනවා නම් ඒ ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. සමහර විට අපි මරන්නෙම අහිංසක සත්තු. නිර්විෂායම තමයි ගොඩක් මරලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ හැඩේ දැක්කහම ඔය අලු රදනකයා ඒ වගේ ඉන්නවා සර්පියෝ. ඒගොල්ලන්ගේ හැඩේ බැලුවහම ඇඟේ ස්වරූපය දැක්කහම ඒගොල්ලෝ ගොඩක් අපි හිතනවා විසස කියලා. නමුත් බැලුවහම කිසිම විසක් නැති සර්පියෝ තමයි අපි මරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි ඒ සර්පියෝ ගැන කෙනෙක් මරන්න යනවා නම් පුළුවන් තරම් වළක්වලා සර්පයා බේරන්න ඕනේ. අපි ආරක්ෂා වෙන්න එක තමයි කළ යුතු යන්නේ. මොකද ඒ සර්පියෝ අවශ්‍යයි. ඊළඟට රූපයේ දැක්වෙන යහපත් සෞඛ්‍ය සඳහා සකස් කරන ලද මේ අපි ප්‍රශ්න කිහිපයක් කරන අතර කරමු. රූපයේ දැක්වෙන යහපත් සෞඛ්‍ය සඳහා සකස් කරන ලද ආහාර පිරමීඩය ද හෙල්ති ඩයට් පිරමිඩ් උපයෝගී කරන ගනිමින් 18 සිට 21 ප්‍රශ්න වලට පිළිතුරු සපයන මේක තුනේ පෙළ පොතෙන් අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ. එතකොට මේ තියෙන වැඩි වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ආහාර තමයි මෙතන දක්වලා තියෙන්නේ. මේවා වැඩියෙන් අපි ගන්න ඕනේ. මෙන්න මේ හරිය පිරමීඩයේ තියෙනවා. මේ යට වෙන්න වර්ගඵලය වැඩි නේද? මේ පිරමීඩය ගත්තාම මේ පිරමීඩයේ මේ යට ප්‍රදේශයේ වර්ගඵලය වැඩි. වර්ගඵලය එන්නේ අඩු වෙලා යනවා. මේ ගත්තොත් එහෙම. ඉතින් එතකොට මේ හරියේ තියෙන ප්‍රමාණය අපි වැඩියෙන් ගන්න ඕනේ. මෙහෙන් තියෙන්නේ මේ උඩම තියෙන්නේ අපි අඩුවෙන් ගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ වැඩියෙන් ගන්න ඕනේ කියලා මේ තියෙන්නේ අඩුවෙන් ගන්න ඕනේ කියලා මේක තියෙන්නේ තුනේ පෙළ පොතේ පොඩක් හාමුදුරුවෝ බලන්න පිටුව 27. තුනේ 27 පිටුවේ ඔන්න ඔය කොටස තියෙනවා. ඒතර මේකෙන් අහන්නේ මෙතන ඒකට තියෙන්නේ තුනේ 27 පිටුවේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ හරියේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර අල වර්ග, බතල, මඤ්ඤොක්කා, ධාන්‍ය වර්ග. මෙතන තියෙන්නේ පළතුරු කියන එක. මෙතන තියෙන්නේ ප්‍රෝටීන් බහුල ආහාර. මස් මාළු කිරි බිත්තර. මෙතන තෙල් අඩංගු ආහාර. නැත්නම් සීනි අඩංගු ආහාර. තෙල් සීනි මෙතන අඩුවෙන්ම ගන්න ඕනේ. ඒතර මෙන්න මේකට අපි කියනවා ආහාර පිරමීඩය කියලා. මෙන්න මේක ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. පෝෂණ වේදිකයෙකු විසින් සුදත්ත කියලා හාමුදුරු කෙනෙක් ඉඳලා තිනවා. ඒ හාමුදුරන්ට ආහාර පිරමීඩයේ C කොටසට අයත්. මෙන්න මේ කොටසට අයත් ආහාර. එක් කිරීමට උපදෙස් ලබා දෙන ලදී. මේ හාමුදුරන්ට කියලා දෙනවා ඔන්න ඔය මෙන්න මේ තියෙනවා ගන්න. හරි වළඳන්න. ඒ අනුව සුදත්ත හිමියන් තම දාන වේලට එක් කරගත යුතු වන්නේ මේ කියන ඒවා මොනවද? දැන් මම කිව්වා. ධාන්‍ය වලින් නිෂ්පාදිත වුණා, කිරි වලින් නිෂ්පාදිත වෙච්ච ඒවා සහ මාළු බිත්තර, එළවලු පළතුරු තුන්වෙනි උත්තරේ නේ සර්. තුන්වෙනි උත්තරේ. දැන් මෙන්න මේක තමයි වෙන්න ඕන. තුන්වෙනි උත්තරේ 18 3. එළවලු සහ පළතුරු මෙයාට යොදා ගන්නයි කියලා තමයි කියලා තියෙන්නේ. මෙයාගේ තව තියෙන පොර රෝග ලක්ෂණයක් මොනවද කියන්න පුළුවන්. මෙයාගේ මේ තත්වයක් එක්ක දැන් මෙයාට කියලා තියෙන්නේ එළවලු පළතුරු ගන්නයි කියලානේ. මෙයාට තව මොනවද ආහාර දිනපත්තියේ මොන වගේ දෙයක් මෙයාගේ දකින්න පුළුවන්ද? නිකන් හිතන්න කියන්න බලන්න. ආහාර දිනපත්තියේ දැන් මෙයාගේ ඔය මේ මොන වගේ ගැටලුවක් ඇති වෙලා තියෙන්න පුළුවන්ද? දැන් එළවලු පළතුරු ගන්න කියලා තියෙන්නේ. මොන වගේ තව රෝග ලක්ෂණයක් තියෙන්න පුළුවන්ද මෙයාට? මෙයාට මේ බඩ වේල්ල වගේ මලබද්ධය වගේ තියෙන්න පුළුවන්. මේ කෙනාට සුදත්තට. ඇයි මේ එළවලු පළතුරු අරගන්නේ නැහැ නේ? කිනිසහිත ආහාර අඩුවෙන් අරන් තියෙන්නේ. සම්බල ආහාරයට කිනිසහිත ආහාර කොටස් අඩු කරගෙන ගත්තේ හින්දා තමයි මේවා ගන්න කියලා තියෙන්නේ. තේරුණාද? ඒකට එයාට මලබද්ධය කියන රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන් පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. මේ සුදත්ත කියන කෙනා. ඒ හින්දා තමයි මේවා ගන්න කියලා තියෙන්නේ එළවලු පළතුරු. හරිද? හරි. ඊළඟට මෙතෙන්ට යන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟට 19 පෝෂණ වේදිකාවට අනුව නදීක දැන් මේ පෝෂණ වේදිකා මේකෙන්මයි අහන්නේ නදීක දහවල් ආහාරය සඳහා වැඩි වශයෙන් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගත යුතුව ඇත. ඒ අනුව නදීකේ දහවල් ආහාරයට ප්‍රධාන වශයෙන් තෝරාගත් ආහාර කොටස වන්නේ මෙන්න මේකෙන් මේ ආහාර පිරමීඩයෙන් A ද B ද C ද D කොටස සර්. D කොටස. D කොටස. ඔව් ඒක ලේසි නේද? ඒක D. උත්තරේ වෙන්නේ D කොටසට. ඒ කියන්නේ මෙන්න මේක උත්තරේ. ඒක තමයි හරි.
බටර් මාජරින් හා පැණි රස ආහාර ඇතුළත් කළ යුත්තේ පිරමීඩයේ කුමන කොටසටද කියලා අහනවා. ඒ කොටසට. ඒ කොටසට. පළවෙනි කොටසට. ඔව් B C D කියලා ඒලා උඩට යන්නේ. ඒතකොට එහෙනම් මෙන්න මෙතෙන්ට තමයි අපි තෙල් සීන් සහිත ආහාර එකතු කරන්න ඕනේ. මම ඒක ඉස්සෙල්ලා පැහැදිලි කරා. එහෙනම් උත්තරේ ඒක වෙන්නේ ඒ කොටසට. හරි. එහෙනම් මේක තමයි පිළිතුර වෙන්නේ. ඒතකොට අපි අද මෙතනින් නතර කරමු. දැන් විනාඩි තව 10කුත් ගිහිල්ලා තියෙන නිසා පැයට වැඩි කතා කරන්නත් හොඳ නැහැ. මොකද මේ කරපු ටික හාමුදුරුවෝ අපහු බලා ගන්න ඕන. අපි එතකොට හෙට මේක ඉතුරු ටික පාන්දර කතා කරමු. දැනට අපි මෙතනින් පාඩම නතර කරමු. බලමු අපේ මේ සම්බන්ධ ආසබෝධ කිරුණත් ඇවිල්ලා තියෙනවා ටික අප්‍රමාද වුණාට නේද? එතකොට මේ ඔව් සර් මේ තාක්ෂණික ගැටලුවක් ඒකයි නේද? පොඩ්ඩක් ඒ නිසා තමයි සම්බන්ධයෙන් අමාරුනේ. ඒක ගැටලුවක් නැහැ. මේ ආමුදන් නැති රෙකෝඩින් බලන්නත් පුළුවන්. මේ මම මේකේ රෙකෝඩින් නතර කරනක පොඩ්ඩක් ඉන්න.